ආයුෂ වැඩේවා සුවබෝ වේවා තීරණය කළ යුතු වෙනවා ගැටලුව ගැන කතා කරනවද විසඳුම ගැන කතා කරනවද කියලා. මම තීරණය කරනවා ගැටලුව ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් විසඳුම ගැන කතා කරනවා කියලා. මේ නුහුරු නුපුරුදු දේවල් හැබැයි නුහුරු නුපුරුදු දේවල් හුරු පුරුදු කරගත යුතු වෙනවා. ඒ ඇයි කියන කාරණාවත් අපිට තහවුරු කරගන්න පුළුවන් වෙයි. මේක එපිඩමික් එකක් කිව්වා, පැන්ඩමික් එකක් කිව්වා, ප්ලෑන්ඩමික් එකක් කියනවා. කොහොමුණත් මේක සැලසුම් සහගත ක්‍රමවේදයක් ඔස්සේ ගැටලුව निराකරණය කරගත යුතුයි. එහෙම සැලසුම් සහගත වැඩපිළිවෙලක් රටක් විදියට අපිට තියෙනවද? ඒ සැලසුම් සහගත වැඩපිළිවෙල තුලදී මේ පුරවැසිය විදියට ප්‍රේක්ෂක විදියට අපි අපේ වගකීම හරියට හඳුනගෙන තියෙනවද? ඒ වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනවද? මේ තමයි අද තීරණයේ කතාබහ. අපි පූර්ව ප්‍රචාරක පටවලදී ඒ කියන්නේ ට්‍රේලර්ස් වලදී කිව්වා වගේ අපි ආරාධනා කර සිටියා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන මහතාට ඔබතුමාටත් සුවබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝල්. ඔව්. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ සහ රථවාහන කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයා ආයිබෝන් ඔබතුමාට සුවබෝ වේවා ඔබතුමාටත්. ඔබතුමාටත් සෑහෙන තැන්වල යන්න වෙනවා. මේ අපි කතාව පටන් ගනිමු. විශේෂඥ වෛද්‍යතුමනි සමහර විට මේ මොහොතේ මේ රූපවාහිනී වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයෙක් හෙට උදේ වෙද්දී ආසාදිතෙක් කියලා වාර්තා වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ රූපවාහිනී වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයෙක් හෙට උදේ වෙද්දී තමන්ගේ ජීවිතයට නැවතීම තිත තියලා තියෙන වෙන්න පුළුවන්. මේ අවදානම අපි කොහොමද හඳුනගන්නේ? ඔව් මූලිකවම මේ රෝගයේ වර්තමාන තත්ත්වයට එක්ක තමයි අපිට මේක තේරුම් ගන්න වෙන්නේ. මුලින්ම පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ මේ එන්නත ආවට වඩා වෙනස්කමක් වුණා. ඔබ දන්නවා ඇල්ෆා ප්‍රභේදය කියලා එකක් ඇති වුණා. ඊට පස්සේ ඇල්ෆා ප්‍රභේදය ලංකාවේ පැවතුනාට පස්සේ දැන් මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදයට මේක මාරු වෙලා තියෙනවා. ටික මාරු වෙගෙන යනවා වේගයෙන්. ඊට පස්සේ තව ටික දවසක් යනකොට අනිවාර්යයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය තමයි ලංකාව පුරා තියෙන්නේ. එතකොට මේ රෝගී මේ වෛරසයේ ස්වභාවයේ වෙනස අපි හොඳින් තේරුම් ගන්න ඕන. ඔබ මේ කියපු කාරණේ වැදගත් වෙන්නේ ඒකට. මුලින් අපි හිතුවොත් මුලින්ම ආපු වෛරස් ප්‍රභේදය 5 දෙනෙකුට පැතිරුණා කියලා මෙතන ඉන්නකොට ඇල්ෆා ප්‍රභේදයේ ඒ වගේ 50%කින් වැඩි පැතිරීම. ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ තවත් 50%කින් වැඩි. ඒ හේතුව නිසාම උගුරේ තියෙන වෛරස් සාන්ද්‍රණය ඊටාම වැඩි වෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයේ. දැන් උගුරේ වෛරස් සාන්ද්‍රණය වැඩි වෙනකොට දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි මේ උගුරේ තියෙන වෛරස් පිටට යනවා. අනික එක තමයි උගුරේ තියෙන වෛරස් එක්ක මේ ආසාදනය පෙනහළු වල නියුමෝනියාව ඇති වෙනවා. ඒතර වෛරස් ප්‍රමාණය වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව රෝග ලක්ෂණ වැඩි වෙනවා. රෝග ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ ඔබේ නියුමෝනියා වැඩි වෙනවා. ඒතර නියුමෝනියාත් එක්ක ලේ කැටි ගැසීම් ඇති වෙනවා. ඒ එක්කම ඔබ දන්නවා නියුමෝනියාව වැඩි වෙනකොට ඔබට ඔක්සිජන් ඕන වෙනවා. ඒක නිසා තමයි මේ දිනවල රෝහල් වල එන රෝගීන්ගෙන් බහුතරයකට ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ. මෙතනදී මේ රෝගයේ අලුත් තත්ත්වයක් එක්ක ඔබ දැනගත යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. සමහර වෙලාවට මේ රෝගයේ තියෙනවා අවස්ථාවක් පෙනහැල්ල යම් මට්ටමකට අකර්මණ්‍ය වෙලා හැබැයි ලෙඩා මේක දන්නේ නැහැ. මේකට කියනවා හැපි හයිපොක්සියා කියලා. ඒ කියන්නේ ඇඟේ ඔක්සිජන් මදි වෙනවා හදිසි අවස්ථාවක් ආවොත්. ඒ කියන්නේ හිතන්න ඔබට මේ අසනීපේ දැන් තියෙනවා ඔබ පඩිපෙළ බහිනකොට හදිසියෙම ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙලා ජීවිතේ නැති වෙන්න පුළුවන්. මේක තමයි අපි මේ ලෝකේ පුරා වීඩියෝ වල අපි දැක්කේ මේ මිනිස්සු හදිසියේ මේ මහමග ඇදලා කියලා. ඉතින් රෝහලක හිටියොත් ඒ හදිසි අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිකාර කරොත් ගොඩ ගන්න පුළුවන්. නමුත් ඔබ මහමග හිටියොත්, gedara හිටියොත් ඒ තත්වයෙන් ඔබට ගොඩ එන්න බෑ. ඒතකොට මේ තත්වය ඇති වෙන එක නිරෝගී කෙනෙකුට වගේම විවිධ රෝගාබාධ තියෙන අයටත් තියෙනවා. ඔබ දන්නවා මේ මිය යන ප්‍රතිශතය බැලුවොත් දැනට ඉන්නේ වැඩිපුර අපේ විවිධ රෝගාබාධ වලට ලක් වෙච්ච සහ එන්නත් කරණයට ලක් නොවෙච්ච අය තමයි වැඩිපුරම ඉන්නේ. ඒ එක්කම තවත් කොටසක් ඉන්නවා එන්නත් කරණය කරගත්තත් තවමත් ප්‍රතිශක්තිය ඇති වෙච්ච නැති කොටසක් ඉන්නවා. එතකොට ඒක තමයි සාමාන්‍ය ක්‍රමයේ ලෝකෙ හැදෙන. ඒ කියන්නේ අපි එන්නත් කරණය කරාම එන්නත් දෙකම අරගෙනත් තවත් සති දෙකකට පස්සේ තමයි අපේ ප්‍රතිශක්තිය එන්නේ. ඒකට මේ தત્ත්වයේ යටතේ මේ රෝගය හැදුනහම පෙනහැල්ලේ ආසාදනය ඇවිල්ලා නියුමෝනියා එක ආවහම සමහරවිට කතා කරගෙන ඉඳලා දෙතුන් පාරක් බිමට නැවිලා මොකක් හරි ගත්තොත් හුස්ම නැති වෙන්න පුළුවන්. එතකොට ඉදිරියේදී
මේ වෛරස් තත්ත්වය තවත් වැඩි වෙනකොට ඔබට සමහරලාට වෙනත් රෝගාබාධ නැති අයට පවා මේ හයිපොක්සියා තත්ත්වය නිසා හදිසියේ ඔක්සිජන් නැති වෙලා හෘදය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔබ රෝහලක හිටියොත් ඔබට ප්‍රතිකාර ලැබෙයි. හැබැයි ඔබ රෝහලක නැතුව ගෙදර නම් ඉන්නේ. ඔබේ ටීවී එක ළඟ නම් ඉන්නේ. ඔබේ වත්තේ නම් ඉන්නේ. ඔබේ ජීවිතේ නැති වෙනවා ඔබට වෙන රෝගයක් නැතත්. දැන් අපි කොහොමද බලාගන්නේ මේ අවදානම අපිට තියෙනවා නම් අපිට ගෙදරදී මේක පරීක්ෂා කරන්න ක්‍රමයක් නැද්ද? මෙහෙමයි. දැන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මුහුණ දීමේදී අපේ බලන දෘෂ්ටි කෝණය වෙනස් වෙන්න ඕනේ. ඔබ මේ මෙතන මේ නරඹන ප්‍රේක්ෂකයින්ට ගෙදරදී තමන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය බලන්න කියලා අපිට නිගමනයක් දෙන එක වැරදි. මොකද අපි දන්නවා මේ වෙනකොට ව්‍යාජ ඔක්සිජන් මේ බලන උපකරණ රාශියක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. පල්ස් ඔක්සිමීටර්ස් පල්ස් ඔක්සිමීටර් කීකේ විකුණනවා. මම දාලා බැලුවා මගේ තියෙන 70 ගාණක් එකක. මේ කඩවල වල තියෙනවා. ඉතින් ඒක නිසා මේවා ගේන්නේ නැහැ ඖෂධ සංස්ථාවේ. මේවා ගේන්නේ නැහැ මේ නිත්‍යානුකූලව. මේවා විනිත් තැන් වලින් එන. ඒ නිසා ඔබ මේ ඔක්සිජන් මයින වැඩේ ගෙදරදි කරන්න යන්න නම් එපා. ඔබට වෛද්‍යවරයෙක්ගේ නිර්දේශ ඇතුව මෙන්න මෙතනින් ලබා ගන්න කියලා ලියවිල්ලක් දීලා නැත්නම් අංක 1. දෙවෙනි කාරණය තමයි ඔබට කරන්න තියෙන දේ මේ හයිපොක්සියා කියන එක රෝගේ හැදෙන එක වළක්ව ගන්න. පළවෙනිම කාරණය ඔබ මේ ලංකාවේ කොහේ හිටියත් කරුණා කරලා වහාම ගිහිල්ලා ඔබේ එන්නත් මාත්‍රාව ලබා ගන්න. දැන් මෙතනදී වැදගත් කාරණයක් කියන්න ඕනේ. බොහෝ අය අපි දන්නවා බස්නාහිර පළාතේ පවා අපි දන්නවා මේ 30ට වැඩි අය අපේ සංඛ්‍යාලයකට අනුව ඉතා විශාල ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. නමුත් මේ අතරේ ඇතැම් වෙලාවට මේ අවුරුදු 60ට වැඩි අය පවා 30-40000ක් ඒ අයව ගෙවල් වලට ගිහිල්ලා දැන් මේ වෙලාවේ එන්නත් කරන එක නෝ 30-40000ක් පමණ එන්නත ලබාගෙන නැහැ. ඇයි මේ ලබා ගත්තේ නැහැ? ඇයි මේ ලබා ගත්තේ නැත්තේ කියන ප්‍රශ්නය ටිකක් විස්තරතුව කතා කරන්න මම කැමතියි. ඒ අතරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ගාවට යනවා. දැන් විශේෂඥ වෛද්‍යතුමා පැහැදිලි කරා මේකේ තියෙන අවදානම. ඔබතුමාට පේනවද? ඔබතුමාට වාර්තා වෙනවද මේ අවදානම රටේ පුරවැසිය විදිහට අපි තේරුම් අරගෙන තියෙනවා? ඔබට පේන අපේ හැසිරීම කොයි වගේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔය ඇත්තටම දැන් මේකේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේ සෞඛ්‍ය අංශ. දැන් මේ සෞඛ්‍ය අංශ මේ කාර්යභාරය ඉටු කරන අතරම පළවෙනි ශ්‍රී ලාංකීය කොවිඩ් රෝගියා හම්බෙච්ච මාර්තු මාසේ 11 වෙනිදා ඉඳලා ගිය අවුරුද්දේ මේකේ තව කාර්යභාරයක් ඉෂ්ට කරා. එකක් තමයි ත්‍රිවිධ හමුදාව පොලිසිය, ඒ වගේම අනිකුත් රාජ්‍ය සේවකයෝ, නමුත් ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය, ඒ වගේම බුද්ධ්‍යංශ. දැන් බුද්ධ්‍යංශ වලින් නිරන්තරයෙන්ම අපි ලබාගත් තොරතුරු අනුව විශේෂයෙන්ම අපිට පෙනී යන කාරණයක් තමයි ඇත්ත වශයෙන්ම මේ දැන් ડોક્ટર ප්‍රසන්න ගුණසේන කිව්ව ආකාරයට මිනිස්සු ඒවට අවනත වෙලා කටයුතු කරනවා. එන්නත් ගන්න පිරිස් ඉන්නවා. හැබැයි මේ අතර එතුමා කිව්ව ආකාරයට සමහර පිරිසක් මේකට පටහැනිව කටයුතු කරනවා. දැන් 95%ක්ම හොඳට හිටියත් වැඩක් නැහැ 5% දෙනෙක් වැරදියට කටයුතු කරනවා. දැන් මේක අපේ බුද්ධ්‍යංශ වලින් නිරීක්ෂණය කරලා තියෙනවා. කොච්චර කිව්වත් අර හෙල්මට් එක දානවා වගේ තමයි මුහුණු ආවරණය පළදින. දැන් ඔබ බැලුවොත් එහෙම පාරක යන මිනිස්සු මෝටර් සයිකලේ යන අය හෙල්මට් එක දාන්නේ මොන වෙලාවටද? නගරයට එන වෙලාවටයි පොලිසිය දකින්න වෙලාවටයි තමයි දාන්නේ. ඇයි ඒ? හෙල්මට් එක දාන්න කියලා නීතියක් පනවලා තියෙන්නේ ඔළුව බේර ගන්න. හදිසිය වැටුනොත් ඔළුව කුඩු වෙන එක නවත්ත ගන්න තමයි හෙල්මට් එක දාන්න ඕනේ. හැබැයි අපේ මිනිස්සු හෙල්මට් එක දාන්නේ ඒකට නෙමෙයි පොලිසියෙන් බේරෙන්න. ඒ කියන්නේ දඩ කොලයක් දෙයි කියන බයට තමයි හෙල්මට් එක දාන්නේ. අතුරු පාරවල් වල යනකොට, කුඹුරට යනකොට, පන්සල් යනකොට, පල්ලියට යනකොට, කෝවිල් වලට යනකොට මිනිස්සු හිතන්නේ හෙල්මට් එක ඕනේ නැහැ කියලා. දැන් ගොඩක් වෙලාවට ඔය අතුරු පැදි වලින් වෙන අනතුරු වෙන්නේ ඒ ආකාරයට. දැන් ඒ විදිහටම තමයි මේ මුහුණු ආවරණය දාන්නේ. නගරයට එනකොට, බස් එකේ යනකොට, පොලිසිය දකින්න තැනකදී මුහුණු ආවරණය දානවා. නැති තැන්වල එහෙම කතා බහ කරගෙන මේක ගලවගෙන විවිධාකාරී ඉන්නවා. ඒකම අපි සමීක්ෂණයක් කළා ගිය සතියේ. දැන් සමහර කාර්යාල ආයතන ඒවත් එහෙමයි මුහුණු ආවරණ දාගෙන ඔක්කොම ඉන්නවා. නමුත් සමහර වෙලාවට දවල්ට කන වෙලාවට, කෑම කන වෙලාවට ඒකම අර හවසට කාර්යාල ඉවර වෙලා යන්න යන වෙලාවට සමහර අය විශේෂයෙන්ම කාන්තා පක්ෂය නැවත සූදානම් වෙනවා, කොණ්ඩේ පීරනවා. එතකොට සමහරවිට මුහුණේ ආලේප කරගන්නවා. මෙවැනි කාර්යාලවල තියෙන. ඒ තැන්වලදී ආයෙත් අර මුහුණු ආවරණ ගලවලා ඉන්නවා. මට මිනිත්තුව දෙන්න විශේෂඥ වෛද්‍යතුමනි, ඇත්තටම AC රූම් එකේ ඉන්නවා, කනකොට විතරක් මේක ගලව ගන්නවා, මේකප් එක දා ගන්න ගලවගෙන මොකද කරන්නේ? මට මිනිත්තුවකින් පොඩි උපදේශයක් දෙන්න පුළුවන්ද? පළවෙනි කාරණේ ඔබ දැනගන්න ඕනේ ඉස්සර නම්
ඔය ඇල්ෆා වේරියන්ට් එක හරි ඉස්සර වේරියන්ට් එක තියෙනකොට ඒ ප්‍රභේදයේ තියෙනකොට බිඳිති මගින් විතරයි ගියේ. ඒ බිඳිත්ත මෙහෙම ගියාම මීටර 2කට ආසන්නයේ වැටුණාට පස්සේ කාමරේ ඉන්න අයට අවදානමක් තිබුණේ නැහැ. නමුත් ඔබ මතක තියාගන්න මේ ඩෙල්ටා වේරියන්ට් කියන එක උගුරේ තියෙන වෛරසය වාතයට එකතු වෙනවා. වාතයට එකතු වෙලා පැය 10ක් පමණ මේ වාතය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ කාමරේ හිටියොත් කීප දෙනෙක් අපි මුඛාවරණය නැතුව හිටියොත් එක්කෙනෙකුට තිබුණොත් අපි ගියාට පස්සෙත් පැය 10ක් යනකල් මේ කාමරේ තියෙන්න පුළුවන්. ඒතර මෙන්න මේක තමයි මේකප් දානකොට කනකොට වෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි මංගල උත්සවවලදී ඉතා වේගයෙන් මේක පැතුරුනේ. ඒ නිසා තමයි හෝටල් ආශ්‍රිතව, ක්ලබ් ආශ්‍රිතව ඊට පස්සේ ඔය තියෙන කැෆටේරියා හරි මේ කියලා මේවා ආශ්‍රිතව මේ රෝගය ඉතා වේගයෙන් පැතිරුනේ. ඉතින් මේක නිරෝධායන නීතියේ පොතට තිබුණට බෑ. අපේ අජිත් රෝගණ මැතිතුමා කිව්වා වගේ මේ පොතේ තියෙන දේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා තමයි දැන් අපි මේ මැදිරිය තුල පවා මේ මුහුණු ආවරණේ දාලා ඒ පණිවිඩය ඒ හදවතින්ම දෙන්න කල්පනා කළේ. බොහොම ස්තුතියි ඔබතුමාට නැවත අවස්ථාවක්. ඔව් ඉතින් එතකොට දැන් එතුමා කිව්ව ආකාරයට ඒ වෛද්‍ය විද්‍යාත්මක පැත්ත මොකද එතුමත් මමත් මේ කොවිඩ් රෝගේ පටන් ගත්ත දවසේ ඉඳලා ලංකාවේ අපි දිගටම දැන් අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් කාර්ය සාධන බලකාය කටයුතු කරනවා. ඒකට අපි දැක්ක දෙයක් ඒක. ඉතින් අපි අවවාද කිරීම කරා. ඒ වගේම ඒ ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නා. නමුත් මේ අයගෙන් අපි ගත්තොත් එහෙම 90ක් පිළිගන්නවා 95ක් පිළිගන්නවා. හැබැයි 5ක් පිළිගත්තේ නැති වුණා මොකද වෙන්නේ ඊළඟට? එතුමා කිව්ව විදිහට මේ රෝගය තව එක්කෙනෙකුට ට්‍රාන්ස්මිට් වෙනවා. ඒ වගේම ඒ එක්කෙනෙකුට වැළඳෙනවා. එයා ගෙදරට යනවා. එයා ගෙදරට ගියාට පස්සේ ගෙදර අයට වැළඳෙනවා. ඊට පස්සේ ගමට වැළඳෙනවා. ඉතින් එතකොට අන්තිමට මේකේ සෝස් එක ප්‍රභවය අපිට හොයාගන්න බෑ කොහෙන්ද ආවේ කියලා. එතකොට කට්ටිය කියන්නේ අපේ මේ ගෙදර ඉන්න අය කොහෙවත් ගියේ නෑ ගමේමයි හිටියේ. නමුත් අර වැඩට ගිය එක්කෙනා ආපු ගියපු කතාව කවුරුත් කියන්නේ නෑ. ඉතින් අන්තිමට බලනකොට කාර්යාලයෙන් තමයි මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි බස් රථයක බැලුවත් මේක තමයි වෙන්නේ. බස් රථවල ගමන් කරනකොටත් අපි සිවිල් ඇඳුමින් දාපු නිලධාරීන් යොදවලා බැලුවා. අත්අඩංගුවට ගැනීමුත් කීපයක් අපි කරා. මෙතෙන්දිත් වෙන්නේ බස් රථයට ඇවිල්ලා ඊට පස්සේ බස් රථේ යන ගමන් ආයිත් අර කාර්යාලයේ කිට්ටුවට එනකොට මේක මේ මම උපහාසයකට කියන කතාවක් නෙමෙයි මේ අපේ බුද්ධ නිලධාරීන් දැක්ක දේවල්. කාර්යාලයේ කිට්ටුවට එනකොට බස් එකේ ඉඳගෙනම සමහර කාන්තාවෝ කණ්ණාඩිය අරගෙන ඒ මුහුණ හදා ගන්නවා. ඒවා ඉස්සර කරපු දේවල් ඉතින් අතම දුම්රියේදී විශේෂයෙන්ම ඒවා. නමුත් අද මේ තියෙන ප්‍රභේදයත් එක්ක එහෙම සෙල්ලම් කරන්න පුළුවන් කාර්ය පරිච්ඡේදයක් නෙමෙයි. මම නෙමෙයි මෙතුමා කිව්වේ. ඉතින් ඒක මම වෛද්‍ය විශේෂඥයෙක් නෙමෙයි. නමුත් ඉතින් අන්නේ ඒ පුරුදු ඔබ ඇහුවේ මගෙන් ප්‍රශ්නේ මේවට අනුගත වෙලා කටයුතු කරනවා ජනතාවගේ හැසිරීම හොඳද කියලා. ඔව්. 95%ගේ හැසිරීම හොඳ වුණාට 5%ගේ හැසිරීම හොඳ නැහැ. ඒකේ ප්‍රතිඵල තමයි අපි අද මේ අත්විඳින්නේ. ඒ 5%ක් අයගේ හැසිරීමේ අනිටු විපාක තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. ඒක නිසා තමයි ආසාදිතව වැඩි වෙන්නේ. ඒක නිසා තමයි මරණ වැඩි වෙලා තියෙන්නේ. ඒකින්ද තමයි අපිට වෙඩින් තියන්න දෙන්නේ නැතුව ඉන්න වෙලා තියෙන්නේ. ඒකින්ද තමයි අපිට උත්සව කැන්සල් කරන්න වෙලා තියෙන්නේ. ඒකින්ද තමයි අපිට මහජන ඒකරාශී වීම අඩු කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම පළාත් අතර සංචාරන සීමා දාන්න වෙලා තියෙන්නේ. මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ ජනතාවගේ හැසිරීමේ තියෙන දුර්වලතාවය නිසා. ඔව්. විශේෂඥ වෛද්‍යතුමාගේ උත්තරේ තව කාරණාවක් එළියට ආව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඒ තමයි දැන් මේ සමහර ව්‍යාජ උපකරණ මේ වෙද්දි වෙළඳ පොළට එනවා කියලා. මේක කවුද හොයන්නේ? මේක පාරිභෝගික අධිකාරියටද පැවරෙන්නේ වගේ කීම නැත්නම් පොලිසියට තවත් අමතර රාජකාරියක් මේ ඔස්සේ පැවරෙනවද? මේ වගේ ගැටලු තියෙන්නත් පුළුවන්. නෑ ඇත්තටම මේ සම්බන්ධව නියාමන අධිකාරියක් තියෙනවා මම හිතන්නේ ડોක්ටර් මේ වෛද්‍ය ඖෂධ නියාමන අධිකාරිය. ඒතර ඖෂධ නියාමන අධිකාරියත් එක්ක අපි පොලිසිය මේ වගේ වැටලීම් දෙකක් විතර මේ මෑත කාලේ කළා මට මතකයි. ඒ ව්‍යාජ උපකරණ කරපු නමුත් අපි නිතරම අපිට තොරතුරක් ලැබුණොත් අපි ඒ ගැනත් දන්නවල. එහෙම නැතිනොත් අඩුම ගානේ ඒ නියාමන අධිකාරියේ අයගෙන් බැරි වුණොත් ඒ ප්‍රදේශයේ MOH හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් හරි ඒ වගේ වැටලීම් අපි සිදු කරා. ඉතින් එහෙම තත්වෙන් බාල දේවල් වෙළඳ පොලේ තියෙනවා නම් ඒක අපරාධ නීතිය යටතේත් වරදක්. ඒවා විකිණීම ඒ වගේ මේවා තව කෙනෙකුට ලබා දීම ඒට අමතරව ඒ නියාමන අධිකාරී පනත යටතේත් කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. අපි මේ වගේ වැටලීම් කරලා තියෙනවා. දැන් මේ තත්ත්වය අපිට ඊයේ පෙරේද තමයි ආරංචි වුණේ මේ විවිධාකාරයේ ටෙස්ට් කිට් එතකොට ඒ වගේම සමහර වෙලාවට මේ විවිධ උපකරණ උෂ්ණත්වය මැනීම වගේ දේවල් වලට ඔක්සිජන් මැනීම වගේ දේවල් වලට තත්ත්වෙන් බාලයේ වගේ එනවා. එතකොට ඒවා පාවිච්චි කරපු හැටිය එකක් තමයි මේ මිනිස්සු කලබල වෙනවා. ඊළඟට ඒකම ඒ අවටයට දැනුම් දෙනවා සෞඛ්‍ය බලධාරීන්ට. සෞඛ්‍ය බලධාරීන්ගේ තව ඇත්තටම කොවිඩ් හැදිච්ච කෙනෙකුට කරන්න තියෙන සේවය
සපයන්න තියෙන සේවාව අඩපණ වෙනවා මේ වගේ බොරු වැඩවලට යොමු වුණා. ඉතින් ඒ ගැන අපි නිරන්තරයෙන් පරීක්ෂා කරලා කටයුතු කරනවා. හොඳයි. දැන් ඔන්න ඒ තොරතුරු අපි ප්‍රසිද්ධියම කිව්වා. ඔබතුමා තමයි පොලිසිය අපරාධ කොට්ටාශය භාර අධ්‍යක්ෂතුමා නැත්නම් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. විශේෂඥ වෛද්‍යතුමනි අපි මේ රෝගය ගැන සෑහෙන දේවල් දන්නවා. ලෝකේ දත්ත ගැන සෑහෙන දන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ ආසාදනය වුණොත් හරි එහෙම නැත්නම් ආසාදිතයෙක්ගේ ආශ්‍රිතයෙක් වුණොත් හරි අපි සෑහෙන කලබල වෙනවා. ඊට පස්සේ අපිට අමතකයි අපි මොකද්ද කරන්න ඕනේ කියලා. අපි මොකද කරන්න ඕනේ මේ තත්ත්වයකදී? ඔව් මෙහෙමයි. මෙතනදී සෞඛ්‍ය අංශ මගින් මේ සම්බන්ධයෙන් ඔබට නිර්ණායක ලබා දීලා තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ මේ රෝගයක් වේගයෙන් පැතිරෙනකොට මේ සම්බන්ධයෙන් කොයිතරම් ක්‍රමවේදයන් තිබුණත් මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ හැම ක්‍රමවේදයක් තුලම ඔබට අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒක ලෝකේ හැමතැනම දැක්ක දෙයක්. එතකොට පළවෙනි කාරණය තමයි විශේෂයෙන්ම ඔබ රෝගයේ පැතිරෙන මේ පළාත්වල ඉන්නවා නම් අවුරුදු 60ට වැඩි නම් සහ ඔබ සායන වලින් බෙහෙත් ගන්න අය නම් මේක හොඳින් මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මේ වෙනකොට සියලුම අපේ MOH ඔෆිසර්ස් වලට දැනුම් දීලා තියෙනවා මේ අවදානම් කලාපයේ ඉන්න හැම කෙනෙකුටම හැකිතාක් හොයලා එකක් එන්නත ලබා දෙන්න දෙක PCR පරීක්ෂණයක් කරන්න කියලා. එතකොට ඒකේ අදහස වෙන්නේ ඒ අවදානම් සහගත අය තමයි වැඩිපුරම මිය යන්නේ. ඒ අය අපි මූලික අවස්ථාවේදී හඳුනා ගත්තොත් ඒ අයට අපිට පුළුවන් නිසි අධීක්ෂණයක් යටතේ තියාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට ප්‍රතිකාර කරන්න. එතකොට මේ නිසා ඔබේ අම්මට තාත්තට වෙන්න පුළුවන්, නැන්දමාම වෙන්න පුළුවන්, සීයාච්චි වෙන්න පුළුවන් මේ පළාතේ ඉන්නවනම් ඒ අය එන්නත ලබාගෙන නැත්තම් කරුණා කරලා එන්නත ලබා දෙන ස්ථානයකට එක්කයි යන්නේ. එහෙම නැත්තම් ඔබේ ළඟම MOHට කියලා PCR පරීක්ෂණයක් කළා රෝගය උත්සන්න වෙන්න කලින් මේ රෝගය හොයාගන්න. එතකොට මෙන්න මේ දෙකෙන් අර ඔබ කිව්වා වගේ හදිසිය රෝගයේ වැඩිවීමෙන් ඇතිවෙන ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔබ එන්නත් ලබාගෙන නැත්නම් ආපහුසර මම මේකම කියන්නේ රෝග ලක්ෂණ හැටියට ගත්තොත් අපි දන්නවා රෝග ලක්ෂණ දැන් හැම තැනම කියන නිසා මම අලුතෙන් කියන්න ඕනේ. නමුත් ඉස්සර තිබුණු උගුරේ අමාරුව හුස්ම ගැනීමේ අපහසුතාවය වෙනදටත් වඩා ප්‍රබල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයසට යනකොට රෝග ලක්ෂණ වැඩි, තරුණ මායට කුඩා දරුවන්ට වගේ රෝග ලක්ෂණ නැහැ. ඒකම ඔබට වෙනදට වඩා හතියක්, මහන්සියක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා සහ නාසයේ හිරගතියක්, කටහඬේ වෙනසක් වගේ දෙයක් එනවා නම් මේ අවස්ථාවේදී ඔබ වහාම රෝහලකට යන්න ඕන. මොකද ඔබේ මේ පළවෙනි රෝග ලක්ෂණය ඔබ අමතක කරොත් ඊළඟට එන්නේ ඔබට හුස්ම නැති වෙලා කලන්තය හැදෙන අවස්ථාව. ඒ නිසා මේ தত্ত্বය යටතේදී මම හිතන්නේ තියෙන සංචරණ සීමා කිසිවක් ඔබට රෝහලකට යෑමට බලපාන්නේ නැහැ. පසුගිය දිනවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විශේෂ චක්‍රලේඛනයක් මගින් දැනුම් දුන්නා ලංකාවේ සෑම රෝහලකම මේ කොවිඩ් ආසාදිතයින් ආවොත් ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගන්න. එතකොට ඒ නිසා ඔබට කොයි රෝහලටද යන්නේ කියලා තීන්දුව කර ඉන්න අවශ්‍ය නැහැ. හැකි තැනකට යන්න. මොකද එතන තමයි ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීමට කියන්නේ. හැබැයි ඔබට කිසිම අමාරුවක් නැති කෙනෙක් නෑ. ඔබට සැකයක් නම් තියෙන්නේ ඔබගේ පළාතේ MOH වරයට දැනුම් දෙන්න. එතකොට ඒ අය බලලා අවශ්‍ය නම් පමණක් ඒ අවශ්‍ය දේවල් කරයි. මොකද මේ වෙනකොට ඔබ එන්නද ලබාගෙන නම් තියෙන්නේ එන්නත් දෙකම. ඒ අවශ්‍ය ප්‍රතිශක්තියත් ලැබිලා නම් තියෙන්නේ ඔබ අනවශ්‍ය පරිදි බියවීමෙන් සහ ඔබ රොක්කුණොත් රෝහල් වලට. එතකොට අර අවශ්‍ය කෙනෙකුට රෝහලින් ප්‍රතිකාර ගැනීමට තියෙන ඉඩකඩ පවා නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගන්න ඕන ඔබ කොයි විදිහටද මේක කරන්න කියලා. ඉතින් වැදගත් ප්‍රශ්නයක් ඇත්තටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන. මොකද ඔබ දන්නවද මේ වෙනකොට විශේෂයෙන්ම මම දැන් එන්න ටික වෙලාවකට කලිනුත් විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් එක කතා කරා. සෞඛ්‍ය අංශයේ අය මේ ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෑහෙන මහන්සියක් දරනවා. සමහර වෙලාවට එක්කෙනෙකුට සවි කරු මැෂින් එකක් තව කෙනෙකුට සවි කරන්න සිද්ධ වෙනවා ටික වෙලාවක. ඊට පස්සේ ඒ ඔක්සිජන් ලබා දෙන මැෂින් වර්ග තියෙනවා එක එක මට්ටමේ. ඒ එක එක මට්ටමෙන් මට්ටමට මේක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. දැනට අපි ඔක්සිජන් සැපීම අපි හොඳින් කරගෙන යනවා. නමුත් මේ ඔක්සිජන් වල අවශ්‍යතාවය දවසින් දවස වැඩි වෙනවා. ඒකට රෝහල් එහෙනම් වැඩි වුණොත් පුළුවන්ද දැන් තව ධාරිතාව අපිට තියනවද? මෙහෙමයි ඉන්දියානු රජයත් එක්ක එකතු වෙලා මේක ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. එතකොට ඒ අනුව ඒ ඉන්දියානු රජයට ඒව දැනුම් දීලා තියෙනවා. ඒ අය ලබා දීම සඳහා කටයුතු කරනවා. නමුත් ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ලංකාවට එන ඔක්සිජන් ප්‍රමාණය නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. රෝහලේ වාට්ටුවේ ඉන්න ලෙඩා ඒ මොහොතට හුස්ම නැති වෙන මොහොතට මැෂින් එකකට හයි කරගන්න අපිට ලෙඩාව ගෙනියන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ.
එතකොට මේ රෝගීන්ව දැන් අපි දන්නවා මේ PPE කිට් එක ඇඳගෙන ඉන්නවා කියන එක ලංකාවේ කාලගුණයත් එක්ක කරන්න බෑ. එතකොට කවුරු හරි කෙනෙක් උදේ ගිහිල්ලා ලෙඩ්ඩු ටික බලනවා. බලලා ඊට පස්සේ ඒ බයන අවදානම් කලාපේ ඉන්න ලෙඩ්ඩුන්ව තව ටිකක් බලනවා. ඊට පස්සේ එයාට ඒක ඇඳගෙන තවත් පැය දෙකක් එතෙන්ට වෙලා ඉන්න බෑ. මේක දාඩිය වැක්කෙලා ඒ මනුස්සයා අධික උෂ්ණත්වයෙන් ඒ මනුස්සයා මිය යනවා. එහෙම හිතුවා. එයා ඒක ගලවනවා. ගැලවට පස්සේ ඊළඟට බලන එක්කන ඊළඟට ඇඳගෙන යනවා. ඒතර මේ අතර කාලපරාසයක් තියෙනවා. මේ කාලපරාසය තුල සමහර වෙලාවට අවාසනාවකට රෝගීන් කීප දෙනෙකුට බරපතල තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අභියෝගාත්මක පරිසරයක තමයි මේ සියලු වෛද්‍යවරු, හෙදියෝ, සාමාන්‍ය සේවකයෝ, ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ලා වැඩ කරන්නේ. ඒතර මේ කරන වැඩවල ප්‍රතිඵලයක් ගන්න නම් අනිවාර්යයෙන්ම භයානක තත්වයට රෝගයපත් වෙන්න කලින් ඒ අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන් යොමු වීම කරන්න ඕනේ. එහෙම ජන සමාජයක ගැටමින් මේ ගැටලුව විසඳන්න කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ සියලු දෙනා ලොකු අවධානමක් එක්ක වැඩ කරන්නේ. හැබැයි ජ්‍යෙෂ්ඨ නායක පොලිස්පතිතුමනි සමහර කෙනෙක් ඒක තේරුම් ගන්නවාද? ඒ කියන්නේ සමහර වෙලාවට අපිට කුරුණෑගල පැත්තෙන් පහුගිය දවසක වාර්තා වුණා තමන්ගේ ඒ සැමියා වෙන්ව හිටින්න බිරිඳත් එක්ක දරුවට කොවිඩ් හැදිලා දරුවා බලන්න යන්න දුන්නේ නැහැ කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාට තර්ජනය කළ තුන පහර දීමක් තිබුණා. ඊයේ දික්කල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අපි තේරුම් අරගෙනද තියෙන්නේ මේවා? ඔව් දැන් මෙන්න මේක තමයි අපේ රටේ අවාසනාවන්තම තත්ත්වය. දැන් අපිට මතක ඇති මේ මුලින්ම මේ කොවිඩ් රෝගය සම්බන්ධ නිරෝධායන මධ්‍යස්ථාන හදන්න කටයුතු කළපු කාලේ සමහරවිට අපේ ගම්වල මිනිස්සු ඒකට උද්ඝෝෂණය කරා මේ රෝහල් හදන්න නෙමෙයි නිරෝධායන මධ්‍යස්ථානයක් ඒ ප්‍රදේශෙ පිහිටනවා කියලා උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. දැන් මුල්ම කාලේ මට මතකයි ඔය අපිට තිබුණේ IDH රෝහල විතරයි මීට අවුරුදු 1කමාරකට ඉස්සෙල්ලා. අද වෙනකොට අපේ රටේ ඇඳන් සංඛ්‍යාව 35000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 1000ක් විතර තිබිච්ච ඇඳන් සංඛ්‍යාව 35000ක් වෙනකල් වැඩි වෙලා තියෙනවා. රෝහල් ගාන වැඩි වෙලා තියෙනවා. PCR පරීක්ෂණ දවසකට 19000ක් 20000ක් අතර කෙරෙනවා ආණ්ඩුවෙන්. මම කියන්නේ පුද්ගලිකව කරනවා ඇරෙන්න. දැන් මෙහෙම මේ තත්ත්වය විකාශනය උනේ රජයේ සෞඛ්‍ය අංශවල තිබිච්ච දැඩි කැපවීම, මැදිහත් වීම, ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලිසිය මේ මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්ත්වය ඇති වුනේ. දැන් මේ මැදිහත් වෙන එකේ ඊළඟ දේ තමයි ඒ වගේ ලොජිස්ටිකල් පැත්තෙන් නැත්තම් ප්‍රවර්තන පැත්තෙන් ඇඳන් සපයනවා, බෙහෙත් සපයනවා, මේ ඒ වගේ දේවල් සපයනවා වගේම අනෙක් පැත්තෙන් මේ රෝගය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න එක. දැන් මේකේ ප්‍රධානම අය තමයි මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු MOH. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අධීක්ෂණය යටතේ වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. දැන් ඔබට මතක ඇති දෙසැම්බර් මාසේ 2 වෙනිදා ගිය අවුරුද්දේ අටලුගම් ප්‍රදේශයේදී කොවිඩ් ආසාදිත රෝගියෙක් රෝහල්ගත කරන්න ගියපු PHI මහත්මයෙකුට මුහුණට කෙළ ප්‍රහාරයක් එල්ල කරා. දැන් ඒ වගේම තවත් සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. දැන් මේ කෝන්දෙනිය කියන ප්‍රදේශයේදී පෙරේදා දික්වැල්ලේ. ඒත් ඒ වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙකුට පහර දීමක් සිදු කළා තියෙනවා. දැන් අපේ රටේ මිනිස්සුන්ට මේ තාමත් තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවනේ. ඇයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ තමුන්ගේ ජීවිතේ පරදුර තියලා වැඩ කරන්නේ? මේ තමුන්ගේ ගෙදර ඇවිල්ලා බෝඩ් එකක් ගහන්නේ, දවස් 14ක් ඉන්න කියලා කියන්නේ මේ තමුන් වෙනුවෙන්ම තමුන්ගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්ම කියන එක අවබෝධ කරගන්න තරම් අපේ මිනිස්සුන්ට ශක්තියක් නැහැ. මෙන්න මේකේ ප්‍රතිඵලයක් හැටියට දැන් ඊයේත් ඒ වගේ ඒ දෙන්න ඊයා අත්අඩංගුවට අරගෙන උසාවි දාලා 23 වෙනිදා වෙනකල් බන්ධනාගාරගත කරලා තිබුණා. ඉතින් මෙන්න මේ එක පැත්තකින් මේ රෝගයට හැදුණු අයට ප්‍රතිකාර සපයන්න නැත්නම් ඒ නිරෝධායන මධ්‍යස්ථාන වලට සැකායට ඒ පැත්තේ ප්‍රවර්තන කටයුතු කරනවා වගේම අනිත් පැත්තෙන් වළක්වන්න ගන්න ඕනි ක්‍රියාමාර්ග ගන්නකොට ඒවට පරිබාහිරව කටයුතු කරන පරිභව කරන අය බොහොමයි. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අවසාන වශයෙන් ඒ අය ඒ තමුන්ගේ රාජකාරිය හරියට ඒ අයට ඉටු කරගන්න බැරි වුණොත් ඒකේ ප්‍රතිඵල විඳින්න වෙන්නේ ඒ අයට නෙමෙයි රටේ ජනතාවට. තමුන්ගේ ආදරණීයයන් තමුන් අතරින් සමුගනි, තමුන්ගේ අම්මා තාත්තා, තමුන්ගේ නැන්දා මාමා ඒ අය තමුන්ගෙන් සමුගනි සදාටම. ඉතින් ඒ තත්ත්වය ඇති වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ කැපකිරීම කරන රජයේ නිලධාරීන්ට, සෞඛ්‍ය සේවකයින්ට ගරහණ එක, සාපරාධී බලහත්කාරය පාන එක, ඒ වගේම රාජකාරියට බාධා කරන එක මේ කටයුතු වලින් වළකින්න කියලා නැවතත් ජනතාවගෙන් ඉල්ලන්න ඕනේ. මොකද ජනතාව මේගොල්ලෝ මේ කටයුතු කරන්නේ
නිරෝධායනය වෙන්න කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න කියන්නේ ගෙදරට ඇතුළට වෙලා ඉන්න කියලා කියන්නේ PCR එකක් කරගන්න කියලා කියන්නේ PCR එකක් කරන්න ඒ සාම්පල් ලබා ගන්නේ ඔබගේ යහපතටත් අනිත් අයගේ යහපතටත් වෙනවා. මෙන්න මේක ජනතාව නිසකවම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඔව්. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් අද තත්ත්වය ඒ කියන්නේ අද ප්‍රකාශයට පත් වුණානේ 17 වෙනිදා සිට බලපෑත්වෙන තව රෙගුලාසි වගේක්. එතකොට මංගල උත්සව කරන්න සූදානම් වෙච්ච පිරිසක් ඇති. ඔය විදියට කටයුතු සූදානම් කරගත්ත පිරිසකට මේ ෂණිකව මෙහෙම වෙනස් වුණාම ගැටලු මතුවෙනවා. තරහ යන්න ඉඩ තියෙනවා. මොකද්ද දැන් ඇති වෙලා තියෙන තත්ත්වය? ඒ කියන්නේ මේ රෙගුලාසි වල මතු කරන තත්ත්වය මොන වගේද? ඔය ඇත්තටම දැන් මේ රෙගුලාසි පනවන්නේ ගැසට් නිවේදන ප්‍රකාශනපත් කරන්නේ මේ හැම එකක්ම කරන්නේ ජනතාවගේ යහපතට එකක්. දෙවෙනි එක තමයි රටේ නීතියට අනුකූලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලබන නිර්දේශ අනුව. දැන් අද අපි 150කට අවසර දීලා තිබුණා මගුල් ගෙවල් වලට. ඊට පස්සේ ඒක 50කට අඩු කරලා තිබුණා. දැන් අද රාත්‍රියේ ඉඳලා ඒ ආකාරයට පවත්වන්න බෑ. හැබැයි ඒ වුණාට කවුරු හරි කෙනෙක් තමුන්ගේ විවාහය ලියාපදිංචි කරන්න හෙට හරි අනිද්දා හරි ඉදිරි සතිය දිනක හරි දාලා තියෙනවා නම් ඒ විවාහය ලියාපදිංචි කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒකට කිසිම බාධාවක් නැහැ. හැබැයි ඒකට සහභාගී වෙන්න ඕනේ මනමාලි ඒ වගේම ඒ දෙපාර්ශ්වයේ මව්පියන් දෙදෙනා. එතකොට ඔක්කොම එතන ඒ දෙන්නයි මව්පියෝ 4 දෙනයි එක්ක 6 දෙනයි. විවාහ රෙජිස්ට්‍රාර්වරයා 7යි. සාක්ෂිකරුවන් 2 දෙනෙක් අත්සන් කරන්න ඕනේ විවාහයකට 9යි. ඒ අයට තමුන්ගේ නිවසේ හරි එහෙම නැත්නම් වෙන පරිශ්‍රයක හරි ඒ ප්‍රදේශයේ PHIට නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දැනුම් දීමක් කරලා ඒ කටයුතු කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැතුව ඒකේ මුවාවෙන් ආයිත් ගෙදර ඇතුලේ ආයිත් වෙඩින් එකක් ගන්න ගියොත් අපි හොටෙල් එකක ගන්න හිටියේ දැන් ගෙදර ගන්න කියලා තියනවා කියලා මේ 9 දෙනා ඇරෙන්න තව 25ක් 30ක් දාගෙන ආයිත් මේ රෝගයේ ව්‍යාප්තියට කටයුතු කරන්න ගියොත් ඉතින් වෙඩින් එක කියලා බලන්න විදියක් නැහැ. ඒ අය සම්බන්ධයෙන් නීති අනුකූලව ක්‍රියා කරන්න වෙනවා. ඒක නිසා රෙජිස්ට්‍රේෂන් එකක් කරගත්තට කමක් නැහැ. ලියාපදිංචියක් කරගත්තට කමක් නැහැ. ඒ අයගේ සහභාගීත්වයෙන්. ඒ එකම ඊට අමතරව අද රාත්‍රියේ ඉඳලා උත්සව සියල්ල අවලංගු කරලා තියෙනවා. ඒ අනුව යම්කිසි බාහිර පරිශ්‍රයක හෝ නිවසක හෝ ඒ වගේ පරිශ්‍රයක තිබිච්ච උත්සව සියල්ල තහනම් ඒවා පවත්වන්න බෑ. ඒ වගේම රෙස්ටුරන්ට් වල උනත් 50%කට සීමා කරන්න ඕනේ කෑම දෙන ස්ථානවල. දැන් එකක් තියෙනවා දැන් මේක අහනකොටම අපිට එන ප්‍රශ්නයක් තමයි මේ දැන් මට අද මේ මම හිතන්නේ 5ට විතර 4ට විතර තමයි මේ ඇනවුස්මන්ට් එක ගියේ. මේ නිවේදනය බොහෝ දෙනෙක් කතා කරලා අහනවා ඇයි මේ මොකද්ද අපිට කරන්නේ අපිට වෙඩින් එක තියාගන්න විදියක් නැද්ද මේ තුන් පාරකට වෙඩින් එක කල් දැම්මේ තුන්වෙනි වතාවට කල් දැම්මේ අපේ උත්සවයේ තියාගන්න විදියක් නැද්ද මොකද්ද මේ කරන්නේ ඇයි ඕගොල්ලෝ මේ ගැන හිතන්නේ නැත්තේ කියලා. දැන් ඒව එතකොට මේ යම් වැදගත් රැකියාවල් කරන මගේ හිතවත් මිත්‍රයින් පවා ඒ විදියට බොහොම දෝෂාරෝපණයක් සහිත ආකාරයට තමයි කතා කළේ. දැන් එතකොට වෙඩින් එක ඇත්තටම ඉතින් මිනිහෙගේ ජීවිත කාලේ යම්කිසි අයෙකුට තමුන්ගේ විවාහය ඊටාම වැදගත්. යාළුවන්ට කියලා නටලා පෝරුවේ නැගලා ඒ ටික ගන්න. ඒ වගේම අම්මා තාත්තට වැදගත් තමාගේ පුතාගේ හරි දුවගේ හරි විවාහය තියෙනවනේ ඒක තමයි ජීවිතේ ඒගොල්ලන්ගේ විවාහය වුණාම වැදගත්ම දේ. ඉතින් ඒක ඇත්ත. ඒකට ඇයි මේ බාධා කරන්නේ? මේ බාධා කරන්නේ ඊට වඩා මිනිස්සුන්ගේ ජීවිත වටින හින්දා. විවාහයට වඩා මිනිස්සුන්ගේ ජීවිත වටින හින්දා. එතකොට විවාහ කරගන්න එහෙම ඉඩ දීලා මිනිස්සුන්ගේ ජීවිත නැති කරගෙන මිනිස්සුන්ට කොවිඩ් රෝගය වැළඳිලා මිය යනවද? එහෙම නැත්නම් විවාහය මේ විදියට ලියාපදිංචි කරගෙන මිනිස්සු සාමාන්‍ය විදියට ජීවත් වෙනවද? මෙන්න මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ වගේ නීති පනවන්නේ. විවාහ වලට සූදානම් වෙලා ඉන්න කට්ටියට හිරිහැර කරන්න, උත්සව පවත්වන්න සූදානම් වෙලා ඉන්න කට්ටියට හිරිහැර කරන්න, බර්ත්ඩේ පාටි ගන්න සූදානම් වෙලා ඉන්න කට්ටියට හිරිහැර කරන්න නෑ. එහෙම කිසිම අරමුණක් නෑ. මේකේ අරමුණ තමයි මේ රෝගය ව්‍යාප්තියට වළක්වා ගැනීම. ඒක නිසා කිසිම ද්වේෂ සහගත අරමුණක් නෑ. නමුත් අහන කෙනා ගොඩක් වෙලාවට අහන්නේ ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? අපි මෙච්චර ගානකට කියලා තියෙනවා සල්ලි බැඳලා තියෙනවා. ඒක ඇත්ත. ඒව මේ තීරණ ගන්න අය ඒක නොදන්නව නෙමෙයි. හොඳටම දන්නවා. ඉතින් අපිටත් අවශ්‍යයි ඒවා පුළුවන් තරම් කරන්න දෙන්න. නමුත් එහෙම කරන්න දුන්නොත් මීට වඩා ව්‍යාප්තියක් වෙනවා. ඒක නිසා සද්භාවයෙන් තමයි ද්වේෂයකින් තොරව මේ ක්‍රියාමාර්ග ගන්නෙ. මේ රෝගය පැතිරීම වැළැක්වීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ඒවා නිසා ඒ නිසයි මේ ආකාරයට කටයුතු කරන්නේ.
ඒ කියන්නේ පොදු යහපත සඳහා තමයි මේ ක්‍රියාමාර්ග ගන්න. මේවා ලේසි නෑ. එකපාරට අපිට වුණත් මේ අලුත් වෙනස්කම් දරා ගන්න ලේසි නෑ. අපි මේ මොහොතේදී විශ්වාසය තියලා තියෙන්නේ එන්නත් කරන වැඩපිළිවෙලට. ඔබතුමා කියන්නේ හැම විටම එන්නත ලබා ගන්න කියලා. හැබැයි ડોක්ටර් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බලන්නකො දැන් ආණ්ඩුවෙන් කියන නැත්තම් මෙච්චරක් එන්නත විද්ද කියලා කියනවා. ඒ වුණාට ලෙඩ්ඩු වාර්තා වෙන ප්‍රමාණය වැඩි, ලෙඩ්ඩු මැරෙන ප්‍රමාණය වැඩි. ඉතින් එන්නත විදගෙන වැඩක් තියනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔබ ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. හොඳින් මේක තේරුම් ගන්න ඕනේ. අද වෙනකොට ලංකාවට අපි මිලදී ගත්ත එන්නත් සහ අපිට හම්බෙච්ච ප්‍රධාන යන එක එන්නත් ගත්තොත් අපිට මාත්‍රා මිලියන 19.5ක් ලැබිලා තියෙනවා. අපි මේ මිලියන 19.5න් මිලියන 13.5ක් මිලදීගෙන තියෙනවා. එන්නත් වර්ග හැටියට ගත්තොත් ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිෂීල්ඩ් සහ ඇස්ට්‍රාසෙනිකා කියන වර්ග දෙකෙන්ම අපිට ලැබිලා තියෙනවා. ඊට පස්සේ ෆයිසර් එන්නත ලැබෙනවා, මොඩර්නා එන්නත ලැබෙනවා, ඊටත් අමතරව සිනෝෆාර්ම් එන්නත ලැබෙනවා. එතකොට මේ එන්නත් වර්ග 5ක් භාවිතා වෙන රටවල් ලෝකෙ ගත්තොත් ඕනනම් ඇඟිලි පහෙන් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට මේ දක්වා මේ එන්නත් සඳහා රජය වේදම් කරලා තියෙනවා මිලියන 24000ක්. ඉතුරු එන්නත් ටික ලංකාවට ගෙන්වා ගැනීමේදී අපිට තවත් මිලියන 46000ක් යනවා. මේ එන්නත් වලදී අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට එන්නත් කිරීම සඳහා අවශ්‍ය එන්නත් සැප්තැම්බර් මාසයේ වෙනකොට ගෙන ඒමටත් ඊට අමතරව අපගේ අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් ලබා දීම සඳහා නිර්දේශයක් වුණොත් ඒ සඳහා ලබා දීම සඳහා අවශ්‍ය එන්නතුත් යම් විදිහකින් ප්‍රතිශක්තිය අඩුවීමෙන් අවදානමට ලක් වෙන සෞඛ්‍ය සේවකීන් ඒ වගේම වෙනත් රෝගීන් වැඩිහිටියන් ඉන්නව නම් ඒ අය සඳහා තවත් මාත්‍රාවක් දීමට යෝජනා වුණොත් ඒ මාත්‍රාව දීමටත් අවශ්‍ය සියලුම එන්නත් වැඩිපුර මිලියන 19ක් දෙසැම්බර් මාසයේ වෙන්න කලින් අපිට එනවා. එතකොට ඔබ මේක තේරුම් ගන්න හොඳටම මෙවැනි වැඩසටහනක් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ කලාපයේ කිසිම රටකවත් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ වෙන රටවල සල්ලි දීලවත් මෙහෙම ගහගන්න බෑ. ඔබ බලන්න කොයි විදිහටද මේ එන්නත් ලැබීම සිද්ධ වෙන්නේ කියලා. එක එන්නතක් තියෙනවා, සමහරවිට ඒ එන්නත ටික දවසකින් නැති වෙනවා. නමුත් මොන එන්නත නැති වුණත් ඔබට වෙනත් එන්නතකින් හෝ ඒක ලබා දීම සඳහා අවශ්‍ය සියලු එන්නත් අපි මේක කරලා තියෙනවා. නමුත් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද බොහෝ අය පළවෙනි එන්නත ගත්ත ගමන් හිතනවා අපට රක්ෂණයක් ලැබුණා කියලා හැමතැනම විඳින්න පටන් ගන්නවා. තව කට්ටියක් එන්නත් ලබා ගන්න නැතුව ඉන්නවා. එතකොට ඔබ දන්නවා මේ වෙනකොට අපි මිලියන 11.5කට එන්නත් ලබා දීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ මිලියන 11.5ක් කියලා කියන්නේ අවුරුදු 30ට වැඩි සියලුම ජන කොට්ටාශය තමයි මිලියන 11.5ක් කියන්නේ. මුළු ලංකාවේ මුළු ජනගහනයෙන් කියද මුළු ජනගහනයේ මිලියන 21.7යි. ඒකෙන් මිලියන 11.7ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා අවුරුදු 30ට වැඩි අය. ඒතර මම දැක්ක මේ පහුගිය දවසක මේ විශේෂඥ කමිටුවක් කියලා එකකින් වාර්තා කරලා තියෙනවා අගෝස්තු මාස අග වෙනකොට ලංකාවේ ජනගහනයේ 50%කට විතර එන්නත් ලබා දෙන්න කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. 11.5ක් කියන්නේ 21න් භාගයක් තමයි. නමුත් 11.5 කියලා කියන්නේ ලංකාවේ 30ට වැඩි සියලුම පිරිස. එතකොට මේ අගෝස්තු අග වෙනකොට ලංකාවේ 30ට වැඩි සියලු දෙනාට මේ එන්නත් ලබා දීලා ඉවර කරනවා දෙවෙනි මාත්‍රාවත් එක්ක. මේ අගෝස්තු මාසයේ අවසාන වෙන්න කලින් ලංකාවේ ජනගහනයෙන් අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට මාත්‍රා දෙකම එන්නත ලබා දීලා ඉවරයි. ලබා දීලා ඉවරයි. මොකද අපිට ඕන වුණාට ඉක්මනට ඒක දෙන්න බෑ. දැන් ඒ ගෙනාපු මාත්‍රා ටික තියාගෙන ඉන්නවා. ඒ කාල සම්පූර්ණ වෙනකොට තමයි ඒක දෙන්න ඕනේ. දැන් අපි ඒක පළවෙනි එන්නත දුන්නාට පස්සේ සතියකින් දෙවෙනි එක දෙන්න බෑ. ඒ කාලේ එනකල් ඉන්න නිසා තමයි අගෝස්තු මාස වෙනකල් යන්නේ. එතකොට ඔබ තේරුම් ගන්න ඕන ජනතාව හැටියට ලොකු වියදමක් කළා ලොකු මහන්සියක් දරලා ඔබ දන්නවා රාජ්‍ය ඖෂධ සංස්ථාව හැටියට අපි සුවිශේෂී කාර්යභාරයක් මෙහිදී ඉෂ්ට කරා. අපේ ඉස්සෙල්ලා ටාගට් එක තිබුණේ මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට මේක කරන්න, දෙසැම්බර් වෙනකොට කරන්න. නමුත් අපි සැප්තැම්බර් වෙනකොට මේ සියලු දේ කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් ඔබේ ප්‍රතිශක්තිය ලැබෙන්නේ එන්නත් දෙකම ලබා දීලා තවත් සති දෙකක් ගියාට පස්සේ. ඒ කියන්නේ අපි හිතනවා 30ට වැඩි කෙනෙකුට හරි ප්‍රතිශක්තියක් එන්න නම් සැප්තැම්බර් මාසේ 3 වෙනි සතිය විතර වෙනවා. එහෙමනම් ඔබට මම මේ ඉස්සෙල්ලා කියපු කාරණේට එන්නේ. එතෙක් ඔබේ පණට ආදරයක් තියෙනවා නම් මංගල උත්සව වලට යන්න, මරණ ගෙවල් වලට යන්න, රෙස්ටොරන්ට් වලට යන්න නම් හිතන්නවත් එපා.
මේක හොඳින් මතක තියාගන්න. මේක එතකොට අපි කරපු වියදම සම්පූර්ණයෙන් වතුර යෑමක් ඒ. ડોક્ટર බාර්වලට කිසි විදිහකින් යන්න එපා. දැන් මම දැක්ක මේ ගෝල් ෆේස් එකෙන් පටන් ගත්තාම වැල්ලවත්තට එනකල් පල්ලෙහාට තියෙනවා මූදායිනේ රෙස්ටොරන්ට්. මේවයි පහුගිය සතියන්තයක් බැලුවා මිනිස්සු පිරීලා ඉන්නවා. මේ ඔක්කොටම හැදෙනවා. මේ ගියා ඉන්නව නම් මෙතන එයයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම හැදෙනවා. සමහරවිට දැන් මේ සංචලන සීමාත් එක්කම යම් පමණක සීමාවක් තියෙනවානේ. එතකොට වටේ පිටේ අල්ලපු ගෙදර කෙනා එක්ක ඇවිල්ලා හරි පොඩ්ඩක් හැන්දෑවකට එකතු වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ ප්‍රතිඵලය ඒකමයි. ඒකයි මේ ඇඳිරි නීතිය දාන එකෙන් වැඩක් නැත්තේ. ඇඳිරි නීතිය දැම්මහම ගෙවල් කට්ටි හතරක් එකතු වෙලා එකට එකතු වුණොත් මේ ඇඳිරි නීතිය දාන අවස්ථාවේදී අර විදිහටම රෝගේ බෝ වෙනවා. පළාතකින් පළාතකට යන එක නතර වෙයි. ආයතනකින් ආයතනයකට යන එක නතර වෙයි. නමුත් මේක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න. මම ඔබට නැවත වරක් කියනවා. ඔබේ ජීවිතේට යන්තම් හරි ආසාවක් තියෙනවා නම්. ඒ කියන්නේ ඔබ දන්නවද ඉතාලිය, එංගලන්තය, ඇමරිකාව වගේ රටවල මේ අත්දැකීම ලැබපු අය අපිට කතා කරලා කියලා තියෙනවා ඒ අය බේරුනේ ගෙවල් වල ජනෙල් දොරවල් වහගෙන ඇතුළට වෙලා හිටිය අය විතරයි බේරුනේ කියලා. තේරුම් ගන්න ඕනේ මේකේ බරපතල තත්ත්වය. එතකොට මේක මේ නීතියකින් කරන්න බෑ. බැරි නිසා තමයි ඒ රටවල ඔබ දන්නවද එංගලන්තේ හැමදාම, ඇමරිකාවේ හැමදාම CNN එකේ, BBC එකේ ඒ දවස්වල පෙන්නවා. දැඩි සත්කාරයක වලට ඇතුළේ රෝගීන් කොහොමද අපහසුතාවයටපත් වෙන්නේ? ඔක්සිජන් නැතුව රෝගීන් කොහොමද මැරෙන්නේ? රෝගීන්ගේ අනන්‍යතාවය පෙන්වන්නේ නැතුව මේ භයානකකම පෙන්නවා. මේ භයානකකම පෙන්වුවාම තමයි මිනිස්සු ආරක්ෂා වුනේ. නමුත් අපි මේ රෝගයේ තියෙන භයානකකමවත් මේ රෝගයේ වර්ධනය වුණාම එන්න තියෙන භයානක තත්ත්වයවත් නිසි ලෙස ජනතාවට සංවේදනය වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ කතන්දර, ඔවුන්ගේ තියෙන අපහසුතා, ඔවුන්ට වෙන දේවල්, ඔවුන්ට රෝහලේ වෙන දේවල් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට කරගන්න බැරුව මේක භයානක තත්ත්වයට ගියොත් වෙන්න පුළුවන් අවදානම ජනමාධ්‍ය හරහා මේක පෙන්වන්න ඕනේ. එතකොට තමයි මේ පාලනය අපිට කරගන්න පුළුවන් වෙන්නේ. අපි ආයේ ආපස්සට හැරිලා ජනමාධ්‍ය වේදීන් සහ ජනමාධ්‍ය විදියට අපව ප්‍රශ්න කරන්න පටන් ගත යුතු මොහොත එළඹිලා තියෙනවා කියලා විශේෂඥ වෛද්‍යතුමාගේ මේ ප්‍රකාශයත් එක්ක අපිට හිතෙනවා. අපි මේ පළවෙනි රෝගියා වාර්තා වෙච්ච තැන ඉඳලම අඛණ්ඩව වාර්තා කළා. හැබැයි අපි ඇත්තටම සමාජයේ පරිවර්තනයක්, සමාජයේ දැනුවත් කිරීම සඳහාද වාර්තාකරණය භාවිත කරලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. විරාමයක් සඳහා අවසර දෙන්න. තීරණය ඔබ අතේ. තීරණය ඔබ අතේ කියලා කිව්වා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්‍රෝහණ මහත්මයා සමගයි අපි තීරණය මේ සංවාදයේ යෙදී සිටින්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි දැන් මේ අද දවසේ නිකුත් වෙච්ච ප්‍රකාශයටපත් වෙච්ච රෙගුලාසි සමග සමහරවිට අර සිල්ලර ගැටලු ටිකක් තියෙනවා. දැන් මගුල් ගෙදරකට එහෙම යනවා වුණ අර වගේ මේ විවාහ ලියාපදිංචි කරන්න යනවා වුණත් පළාත් අතර සීමා පනිද්දි මොනවද ඉදිරිපත් කරන්න ඕනේ ලේඛන. ඒ වගේ ගැටලු ටිකක් තියෙනවා. ඒ පොදු ප්‍රායෝගික ගැටලු ටිකට අපිට උත්තර දෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් සාමාන්‍ය මහජනතාවට පළාත් අතර ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකාවන්ට පමණයි ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒත් ඔහු අත්‍යවශ්‍ය සේවයකට අයිති වුණාට මදි ඔහුගේ සේවය අනිවාර්යෙන්ම ඒ ආයතනය මගින් කැඳවලා තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි ගත්තොත් X කියන ආයතනය අත්‍යවශ්‍ය සේවාවක්. අපි තුමු ජලය, විදුලිය, ආරක්ෂක අංශ ඒවකට සම්බන්ධයි කියලා. ඒ වුණාට ඒක බ්ලැන්කට් ඇප්‍රූවල් එකක් හැටියට නැත්නම් මේ සමස්ත අනුමැතියක් හම්බෙන්නේ නැහැ. ඔහු සේවයට කැඳවලා තියෙනවා නම් ඔහුට එන්න පුළුවන්. නැත්නම් ඒක පාවිච්චි කරලා හැමතැනම ඇවිදින්න අවස්ථාවක් නැහැ. හැබැයි ඒ වුණාට සාමාන්‍ය මහජනතාව අපි ඔබ දන්නවා දැන් යම්කිසි කෙනෙක් තමුන්ගේ තාත්තා මැරිලා. ඔහු ඉන්නේ කොළඹ. තාත්තා ඉන්නේ අනුරාධපුරේ. තාත්තාගේ අවමගුලට ඔහුට යන්න අවශ්‍යයිනේ. තමුන්ගේ බිරිඳ නැති වෙලා, දරුවෙක් නැති වෙලා, තමුන්ගේ සහෝදරයෙක්. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි විශේෂයෙන්ම ඒ සම්බන්ධව හොයලා බලලා ඇත්තටම එහෙම වෙලා තියෙනවා නම් ඒ අයට අපි යන්න අවස්ථාව දෙනවා. හැබැයි ඒ වගේම ඒ අය එහෙට ගිහිල්ලත් ඒ નિયમિત ආරක්ෂක සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු අනුගමනය කරන්න ඕනේ. අවශ්‍ය වුණොත් අපි මේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නැත්නම් PHI මහත්මයාට දැනුම් දෙනවා. මේම කෙනෙක් ඇවිල්ලා තියෙනවා මේ ගැන බලන්න කියලා. ඒක අපි විශේෂයෙන්ම පළාත්වලදී අපි පළාත් මායිම් වලදී සිද්ධ කරනවා. මොකද තමුන්ගෙම මව පියා සහෝදර සහෝදරියෙක් දරුවෙක් බිරිඳ නැත්නම් ස්වාමි පුරුෂයා මියගේ අවස්ථාවකදී. දෙවෙනි කාරණේ තමයි යම් කෙනෙකුට අසනීප තත්වයක් තියෙනවා.
අපි හිතමු මාසිකව පවත්වන නැත්තම් වෛද්‍යවරයෙක් කොළඹ ඉන්න වෛද්‍යවරයෙක් එන්න කියලා තියෙනවා කොළඹ ජාතික රෝහලට හරි පුද්ගලික රෝහලකට හරි යම් පරීක්ෂණයකට. ඒක සනාථ කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට එන්න කියලා තියෙනවා කියලා එවැනි අවස්ථාවකදී එවැනි කෙනෙකුට මේ මායිම් හරහා ගමන් කිරීමට ඒක සනාථ කරලා අවස්ථාවක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි ඔබ කිව්ව ආකාරයට මේ මගුල් ගෙදරකට. දැන් ඇත්තටම මනමාලයා ඉන්නේ මධ්‍යම පළාතේ මනමාලි ඉන්නේ දකුණු පළාතේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ දෙන්න එකතු වෙන්න මේ රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න. ඒ වගේ අවස්ථාවකදී ඒ අදාළ මනමාලයා හෝ මනමාලිගේ අම්මයි තාත්තයි එක්ක ඒ අයට ගමන් කරන්න පුළුවන් අනිත් පළාතට. ඒක විශේෂයෙන්ම අපේ නිලධාරීන්ට දැනුම් දීලා. ඒ හැරුණකොට වෙනත් අවස්ථාවලදී ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රසිද්ධිය මේ ප්‍රශ්න අහන එක සුදුසුද දන්නෙත් නැහැ. සමහර මානුෂීය ගැටලු තියෙනවා. ඒ කියන්නේ දැන් මට රැකියාවට එන්න ඕනේ. එතකොට මම රැකියාව කරන තැන මේ රෝගය පැතිරීමේ අවදානම තියෙනවා නම් මට බිරිඳ දරුවෝ වෙන පළාතක ඉන්නේ මහ ගෙදර ගෙනහිල්ලා තියන්න පුළුවන්ද? ඔය වගේ මානුෂික ගැටලු මම උදාහරණයක් හැටියට කිව්වා. දැන් දැනට තියෙන තත්ත්වය අනුව නම් මේ තත්ත්වය පහව යනකල් එහෙම කරන්න බෑ. මම ඔය කිව්ව අවස්ථා ඇරෙන්න තමුන්ගේ ළඟම ඥාතියාගේ අවමගුලට ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමකට එහෙම නැත්නම් විවාහයකදී මනාලයා හෝ මනමාලියට ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන්ට හැරෙන්නට වෙන කිසිම අවස්ථාවකදී එසේ ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙනත් ආකාරයේ කටයුතු වලට එහෙම අවස්ථාව දුන්නොත් ඒකේ අනිතු විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඊළඟ කාරණේ තමයි දැන් මේ පළාත් මායිම් හරහා ගමන් කිරීමේදී අපි බලනවානේ සමහර වෙලාවට අපි ගත්තොත් දැන් කොළඹ බස්නාහිර පළාතට ඇතුළු වෙන ස්ථාන 13ක් තියෙනවා. තෝප්පුව පාලම, මීගමුව කොච්චිකඩේ තියෙන තෝප්පුව පාලම. ඊළඟට ගිරිඋල්ල පාලම. ඊළඟට මේ වරකපොළ සහ නිට්ටඹුව අතර. ඔයගේ තියෙනවා මේ පැත්තෙන් බෙන්තර පාලම, ඔයගේ බස්න ඉංගිරිය රත්නපුරේ පැත්තෙන් ඔයගේ ඇතුළු වෙන ස්ථාන අවිස්සාවෙල්ල මේ වගේ තියෙනවා. මේ හැම තැනකම අපි යොදවලා තියෙන්නේ අපේ නිලධාරීන්. මෙන්න මෙහෙම අපිට වාර්තා වෙලා තියෙනවා. දැන් සබරගමු පළාතෙන් බස්නාහිර පළාතට එන අය කෑගල්ල පාස් කළා මැද දුරක් ඇවිල්ලා බස් එක නවත්තලා ඉතුරු ටික පයින් එනවා නිකන් සාමාන්‍ය විදියට ඇවිදගෙන. ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා තව බස් එකක නගිනවා. හැබැයි මේක සංවිධානාත්මකව කරන්නේ. එකක් තමයි අනිත් මේ පැත්තේ වාහනේ අනිත් පැත්තේ වාහනේ කතා වෙලා. දැන් එක්කෙනා දෙන්න මෙහෙම ඇවිල්ලා නගිනවා. එතකොට පුත්තලම් පැත්තේ ඉඳලා එන අය මේ පැත්තෙන් තෝප්පුව ගාවට ඇවිල්ලා එතනින් බැහැලා එක්කෙනා දෙන්න ඉමීට කොච්චිකඩේ පැත්තට එනවා. කොච්චිකඩේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අර පැත්තෙන් අය නැගලා මෙහාට එනවා. දැන් මේක අපිට අනාවරණය වෙලා තියෙනවා. අපි මේ වගේ කටයුතු කරොත් මේ අපේ ප්‍රයත්නෙන් ඇති වැඩක් නැති වෙනවා. එතකොට ඒක හරියට මුට්ටියක් අනිත් පැත්තට හරවලා වතුර දැම්මා වගේ වැඩක්. ඉතින් ඒකෙන් වෙන්නේ සමාජයට ලොකු අසාධාරණයක්, රෝගයේ පැතිරීමට ඉවහල් වීමක්. මෙහෙම නීති දාලා තියෙන්නේ ඒක අවශ්‍ය නිසා. ඉතින් එවැනි බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, බස් රථවල අයිතිකරුවන්ට විරුද්ධව අපි ක්‍රියා කරනවා විතරක් නෙමෙයි. එහෙම ක්‍රියා කරන මගීන්ටත් අපි ක්‍රියා කරනවා. ඊට අමතරව ඒ වාහන අධිකාරියට ඉදිරිපත් කරලා ඒවා තහනමට ගැනීමට අපි කටයුතු කරනවා. ඔව් දැන් ඕක උදාහරණයකට දැන් බෙන්තර පාලම ළඟදී ගාල්ල පැත්තෙන් එන බස් එක බෙන්තර පාලමට එහා පැත්තේ නතර කරලා ඊට පස්සේ බස් එකේ එන අය පයින් පාලම උඩින් යනවා. එහෙම තත්ත්වයකදී මොකද කරන්නේ? නෑ ඒක තමයි මම කිව්වේ. ඒකට දැන් ඒ පුද්ගලයන්ට නෑ ඒගොල්ලෝ ඒ කරන්නේ අර සංචාරණයේ වාහනෙන් යන එක නැතුව පයින් ඇවිල්ලා ආ පැත්තෙන් අනිත් පැත්තට නගිනවා අලුත්ගමට ඇවිල්ලා. ඉතින් ඒ ක්‍රියාවමනේ කරන්නේ. එතකොට ඉතින් අපි මේක මේ වගේ නීතියක් ක්‍රියාත්මක කරද්දී වැඩක් නැහැනේ. ඒක නිසා දැන් අපි හෙට ඉඳලා මේක ගැන ඉතා තදින් හොයලා බලලා සිවිල් ඇඳුමිනුත් අපේ නිලධාරීන් දාලා අපේ ඇත් ඒ බස් වල එනවනේ. ඇවිල්ලා එනකොට ඇතුළේදී දෙන උපදෙසුත් අපි රෙකෝඩ් කරනවා. දැන් ඔයගොල්ලෝ අනිත් පැත්තට යන්න මෙතන අහවල් අංකේ තියෙන බස් එක තියෙනවා. ඒ අයට විරුද්ධව අපි කටයුතු කරනවා. ඒ බස් නැවත ඒගොල්ලන්ට ගන්න හම්බෙන්නේ නැහැ මාස ගාණක් යනකම්. නඩුව ඉවරන කර සමහරලාවට ඒ අයට විරුද්ධව අපි කටයුතු කරනවා. දැන් මේවා කරන්නේ මිනිස්සු හැම වෙලේ අපි දන්නවා මිනිස්සුන්ට අවශ්‍යතාව තියෙනවා. කාටද අවශ්‍යතාව නැත්තේ? ඒ වගේම අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. එදිනෙදා කරගන්න ඕනේ කටයුතු තියෙනවා. නමුත් මේ හැම එකටම ඒවා හැම එකක්ම කරගන්න අපි අපේ සහෘදයනුයි අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒක නිසා තමයි මේ වගේ ක්‍රියාමාර්ග ගන්න. ඊළඟට මට තව එක කාරණයක් කියන්න ඕනේ. මේ කියන එකෙන් පස්සේ මම හිතන්නේ ඔබ මේ
වෛද්‍ය ප්‍රසන්නගෙන් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න. මොකද්ද මේ එන්නත් කරන වැඩපිළිවෙල. දැන් අපි එකක් තමයි ත්‍රිවිධ හමුදාව සෞඛ්‍යාංශ එකතු වෙලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පොලිසියත් අපි මේ සඳහා සහයෝගය දෙනවා. දැන් මේ කොළඹ නගරේ විවිධ ප්‍රදේශවල අපි මේ මෝදර ඒ වගේම දෙමටගොඩ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණේ මේ වගේ තැන්වල අපි ඒ එන්නත් කරන වැඩපිළිවෙල දැන් දින සතියක් විතර තිස්සේ ක්‍රියාත්මක කළා. මිනිස්සුන්ට ආයාචනා කළා. ඒ වගේම ප්‍රජා පොලිස් නිලධාරීන් ගිහිල්ලා මිනිස්සු ඒ ගහන්න නැති අයට අපි කිව්වා නෑ ඒගොල්ලෝ කියන්නේ නෑ අපිට මේක මේ අවශ්‍යම නෑ ඉතින් අපි ඉන්නවනේ මහත්තයෝ. නෑ අපි කියනවා නෑ මේක කරගන්න ඕනේ මේක කරගන්න. දැන් ඔබ බැලුවොත් එහෙම සමහර රටවල් වල තාමත් ලෝකේ අපි ගත්තොත් එහෙම රටවල් 100ට වඩා අඩු සංඛ්‍යාවක තමයි මේ එන්නත් කරන වැඩපිළිවෙල මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. සමහර රටවල් වල එන්නතක් දැකලවත් නෑ තව. මේ යන සංඛ්‍යාව එහෙම තියෙනවා ඒව වාර්තා වෙන්නෙත් නෑ. ඉතින් මෙතුමා කිව්වා වගේ මේ බිලියන් ගාණක් වියදම් කළා. ඒතර මිලියන 44000ක් දැන් වියදම් කරලා තියෙනවා නේ. මිලියන 24000. තව 46000ක්. 46000යි. එතකොට මිලියන 70000ක්. 70000ක් මිලියන 70000ක් කියන්නේ බිලියන වලින් ගත්තොත් එimhe 76ක්. ඉතින් එච්චර මුදලක් වියදම් කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින් මේක අවශ්‍ය කාරණයක් හින්දා. ඒතර මේක නොමිලේ ලබා දෙන්නේ. දැන් මේ ලබා දෙන අතරේ එකක් තමයි මිනිස්සුන්ගේ මුරණ්ඩුකමට මේක ගහගන්නේ නැහැ. අපිට ඕනේ නැහැ ඉන්නත. මිනිස්සුන්ගේ මෙන්න මේ මතවාදය අපි දුරු කරන්න ඕනේ. විශේෂයෙන්ම වෛද්‍ය විශේෂඥයෝ දුරු කරන්න ඕනේ. දැන් අපි කියනවානේ මම කොරියන් කාර් එකක් ගන්න නැහැ, මම මේ මැලේසියන් එක ගන්න නැහැ, මම ජපාන් එක ගන්න ජපාන්. ඒ වගේ මේ එන්නතුත් මිනිස්සු මේ වර්ග කරගෙන යනවා. ඉතින් අපි ගහන්නේ මම මොඩානා ඇව්වොත් ගහනවා. නැත්නම් මටම මගේ යාළුවම කතා කරලා කියලා තිනවා. පුළුවන් නම් අජිත් මේ ෆයිසර් එක හොයලා දෙන්න මං ගහනවා නම් ගන්නේ ෆයිසර් හරි ස්පුට්නික් හරි විතරයි. මට වැඩක් නැහැ වෙන එක. ඉතින් මම කිව්වා මමත් ගහුවා ඇස්ට්‍රසෙනකා මේ අපේ ගෙවල් වල කට්ටිය ගහුවේ සයිනෆා. ඒක නෑ නෑ ඒවා අපිට වැඩක් නෑ. ක්වොලිටි එක ගහනවා නම් ක්වොලිටි එකක් ගහන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේක ඇත්තද එහෙම ෆයිසර් ඉන්නතේ නැත්නම් මොඩානා ඉන්නතේ සුවිශේෂත්වයක් තියනවද? මම දන්නේ නෑ. මිනිස්සු මෙන්න මේ වර්ගීකරණයට පෙළඹිලා තියෙන එකක් මුරණ්ඩුකමෙන්ද වැක්සින් ගහන්නේ. අනිත් පැත්ත මේ එන්නත් වර්ගීකරණයට පෙළඹිච්ච නිසා මිනිස්සු ආපස්සට යනවා එන්නත් ලබා ගන්න. මෙන්න මේකත් අපි මේ වෙලාවෙම ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍යයි. පැහැදිලිවම දැන් ඊළඟට මම අහන්න ගියේ ඔය කාරණා වගේම මිත්‍යාමත ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මේ එන්නත විද්දම අහවල්ලු ඒ කියන්නේ වඳභාවයට පත් වෙනවා කියලා කියන ඔය වගේ මිත්‍යාමත ගණනාවක් තියෙනවා. ප්‍රශ්නේ ඒ විදිහටම විශේෂඥ මැතිතුමා ගාවට අරන් එනවා. මොහොතක් දෙන්න ඔබතුමාගෙන් නැවතව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. එතකොට අර රජයේ ඒ කියන්නේ රජයේ හෝ පෞද්ගලික අංශේ තමන්ට නිකුත් කරලා තියෙනවා නම් ආයතනෙන් ලිපියක් ඒ අයට පළාත් සීමාව එන්න ගැටලුවක් නැහැ. අත්‍යවශ්‍ය සේවාවක ඒ ලිපිය නිකුත් කරලා තියෙනවා. උදාහරණයකට අපි ගත්තොත් අත්‍යවශ්‍ය සේවා කියන්නේ මොනවද? ජලය, විදුලිය, සෞඛ්‍ය, ගුවන් තොටුපොළ, වරාය, ආයෝජන මණ්ඩලයේ ත්‍රිවිධ හමුදාව, එතකොට මේ ගුවන් තොටුපොළට වරායට සම්බන්ධ ආයතන, ඔබ වගේ මාධ්‍ය ආයතන. ඉතින් ඒ වගේ දේවල් වලට සමහරලාවට අධිකරණ කටයුත්තකට සහභාගී වෙනවා නම් අත්‍යවශ්‍යම දෙයකට නීතිඥෙක් වගේ කෙනෙක් ඒ වගේ අවස්ථාවකදී ඒ රාජකාරී සඳහා පමණක් ඒ වගේ අවස්ථාවකදී කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව මේ සාමාන්‍ය බ්ලැන්කට් කාටවත් අපි අප්‍රූවල් එකක් දෙන්නේ නැහැ සමස්ත එකක්. ඒ කටයුත්තට යන අයට ඒ වගේ වෙලාවට ඒ අය ගැන බලන්න කියලා අපි කියලා තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් මම ස්වාධීන රූපවාහිනියේ නම් ස්වාධීන රූපවාහිනිය හැඳුනුම්පත පෙන්නපු පමණින්ම මට යන්න දෙන්නේ නැහැ. ඔබට යන්න හම්බෙන්නේ නැහැ. ඔබට යන්න හම්බෙන්නේ නැහැ. ඔබ ස්වාධීන රූපවාහිනිය අද වැඩසටහනකට එන්න ඕනේ. එහෙම දැන් ඉන්නවනේ. දැන් මේ අපි දන්නවා මේ හැම අත්‍යවශ්‍ය සේවා ආයතනයකම කාණ්ඩ දෙකකට තමයි මේ කට්ටිය කැඳවන්නේ. සතියක් එක කට්ටියක් නැත්නම් සති දෙකක් එක කට්ටියක් තව කට්ටිය. ඒතර ඔබ එක සතියක් ඇත්තටම ඔබේ සේවයට ඇවිල්ලා අනිත් සතිය රවුම් ගහන්න එනවා නම් එතකොට මේක ප්‍රයත්නයේ සාර්ථක වෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා එහෙම කරන්න එපා. එතකොට අපි ඒකයි මේක නම් වශයෙන්ම ප්‍රකාශයටපත් කරන්නේත් නැත්තේ අවස්ථානුගත කරුණු අනුව තමයි එයාට එන්න දෙන්නේ. මොකද දැන් එතකොට මෙතන ඉන්න අය මේ පොලිසියත් එක්ක අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා කොකු දා ගන්නවා. ගේම ඉල්ලනවා. ගේම ඉල්ලනවා. ඉතින් ඇත්තටම පොලිස් නිලධාරීන් මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ ඔවුන්ට දීලා තියෙන උපදෙස් අනුව. ඒ ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒකට හේතුව ඉතින් එහෙම නැත්තම් ඔක්කොම අත්‍යවශ්‍ය සේවා කියලා කිව්වට පස්සේ ඒ හැමෝම එන්න ගත්තොත් ඉතින් එහෙනම් ආයි සංචාර සීමාව ඕනේ නැහැ. පළාත් සංචාර සීමාව ඕනේ නැහැ. ඉතින් පළාත් ඇතුලේ කරගන්න පුළුවන් කරගන්න දෙයක්. ඔව්. ඊළඟට කාට හරි දැන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලියුම් නිකුත් කරන්න එහෙම නැත්නම් දේශපාලනඥයන්ට ලියුම් නිකුත් කරන්න එහෙම කිසිම ආකාරයක ලියුම් නිකුත් කිරීමක් වෙන්නේ නැහැ. එහෙම කළොත් ආයි මේක ලියුම් ගොඩක් උඩ ගිහිල්ලා ප්‍රශ්න මතුවෙනවා. එහෙම කිසිම අවස්ථාවක වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ අපි ගොඩක් වෙලාවට පොලිස් පරීක්ෂක ශ්‍රේණි නිලධාරීන් SI IP CI කෙනෙක් ඔය මාර්ග බාධකවල ඉන්චාර්ජ් විදියට දාලා තියෙන්නේ. එයා බලලා ඒ අවස්ථාවේ මොකද අවස්ථානුගත කරුණු කියන එක අපිට
චක්‍රලේඛනයක් ගහලා කියන්න බෑ මේකයි කියලා. ඒ අවස්ථානුගත කරුණු අනුව තීරණයක් ගන්න අපි උපදෙස් ලබනවා. ඔව්. විශේෂඥතුමනි අපිට ලැජ්ජයි මේ ප්‍රශ්න අපි මේ 4වෙනි වතාවට අහන්නේ. 4වෙනි රැල්ලට අහන්නේ. හේතුව මේ රැලි 3 මාපිලා මේ විදිය ප්‍රශ්න අහුවා. ඒත් අපේ හැසිරීම කොතනද දිනකේ ගැටලුවක් තියෙනවා. ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරලා ඉස්සෙල්ලාම. ඔව්. දැන් එන්නත් ගැන කතා කරනකොට මම මේකේ පැහැදිලි කරලා දෙන්න ඕනේ මේකේ විද්‍යානුකූල පදනම. දැන් එන්නත් වර්ග ප්‍රධාන කාණ්ඩ 3කට තියෙනවා. එකක් තමයි මියගිය වෛරස් වලින් හදන එන්න. ඊළඟ තමයි පණ තියෙන වෛරසය අරගෙන ඒකේ අක්‍රිය කරලා හදන වෛරස්. ඊට පස්සේ mRNA තාක්ෂණය RNA තාක්ෂණය භාවිතා කරලා වෛරසයට සමාන ප්‍රෝටීනයක් ඇඟේ හදලා ඒකට ප්‍රතිදේහ හදන ක්‍රම තුනක්. එතකොට Pfizer Moderna කියන එක කණ්ඩායමකුත් AstraZeneca Sputnik කියන එක තව එක කණ්ඩායමකටත් Sinopharm වගේ එන්නත් තවත් කණ්ඩායමකටත් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ඔබට මම මේ ප්‍රශ්න සංකීර්ණ කරන්නේ සරලව කියනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බොහොම පැහැදිලිව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා මේ රෝගයේ බරපතල රෝගයෙන් මිදීම සඳහා මේ කිසිම එන්නතක් අතර සැලකිය යුතු වෙනසක් මේ දක්වා කිසිම විදියකින් විද්‍යානුකූලව තහවුරු කරලා නැත. නමුත් පළමු මාත්‍රාව ගත්තහම යම්කිසි ප්‍රභේදයකට එරෙහි වෙන ප්‍රතිශක්තිය සඳහා තියෙන ප්‍රතිදේහ ප්‍රමාණ ඇතැම් එන්නත්වල වැඩි. ඇතැම් එන්නත්වල අඩුයි. නමුත් අපි කවදාවත් පළවෙනි මාත්‍රාව විතරක් ලබා දීලා රෝගයෙන් ගැලවීම සඳහා උපදෙසක් දෙන්නේ නැහැ. මොකද එහෙම කරොත් ඒ කියන්නේ දෙවෙනි මාත්‍රාවේ වැඩක් නැහැ කියන එකනේ. නමුත් අනිවාර්යයෙන්ම ඔබට කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් ජූලි මාසේ 5 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහාචාර්යවරු 3 දෙනෙක් මහාචාර්ය දෙදෙනෙක් සහ වෛද්‍යවරයෙක් එකතු වෙලා විශේෂයෙන්ම ජිනීවා වලින් සම්බන්ධ වුණා මහාචාර්ය ස්මිත් ඊට අමතරව ප්‍රොෆෙසර් බෙන් කවුලින් සහ ડોક્ટર විනෝද් කියලා මේක සම්බන්ධයෙන් වෙබිනාර් එකක් පැවැත්තුවා. ඒකට මේ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු 250ක් පමණක් සහභාගී වුණා. මේකෙදී ඒ බොහොම පැහැදිලිව කිව්වා මේ ප්‍රතිදේහ මට්ටම් පෙන්නලා ඩෙල්ටා ප්‍රභේදය ගැන පෙන්නලා කිව්වා මොන එන්නතක් හරි හැකි ඉක්මනින් ලබා ගන්න. ඒ එන්නත ලබා ගත්තයින් පස්සේ ඒ එන්නත සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරොත් ඔබට ජීවිත බොහෝ ප්‍රමාණයක් many lives can be saved කියන එක තමයි ඒගොල්ලෝ කිව්වේ. ඒතකොට එන්නතේ වර්ගය ගැන කරුණා කරලා හොයන්න එපා. මේක දැන් ඇත්ත වශයෙන්ම කියනවා මේක සමාජගත කරා හිතා මතා එන්නත් කරන වැඩපිළිවෙල ව්‍යර්ථ කිරීමට බලාපොරොත්තු වෙන පුද්ගලයෝ. ඔබ දන්නවා සයිනෝෆාර්ම් එන්නත මේ රටේ දීමට කලින් උසාවි වලට ගියා එන්නත දෙන්න එපා කියලා. පෙළපාලි ගියා. පාර්ලිමේන්තුවේ කතා කරා. ඊට පස්සේ විවිධ විශේෂඥයන් යයි කියා ගන්නා පිරිස් ලවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමැතිය නැති එන්නතක් දෙන්න යනවා කියලා මේ රටේ ප්‍රචාර ගෙනිච්චා. මේ ප්‍රචාර ගෙන යාමත් එක්ක තමයි මිනිසුන්ගේ හිතවලට මුල් බැහැගත්තේ මේ එක එක එන්නත් අතර වෙනසක් තියෙනවා කියලා. නමුත් විශේෂඥයින්ගේ රාජකාරිය විය යුත්තේ ඒක නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියලා තියෙන දේ ඒ ආකාරයෙන්ම ජනතාවට කියන්න ඕනේ. එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම නිර්දේශයක් කරන්නේ නැහැ. මේ ගිය තත්වය නිසා මිනිස්සු හැංගුණා. ඒතකොට මේ මරණ වලට මේ හැම කෙනෙක්ම එන්නත් පිළිබඳ සැක සංකා මතු කළ හැම කෙනෙක්ම ඍජුවම හෝ වක්‍රව දායක වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදීවත් මතක තියාගන්න විද්‍යානුකූලව පදනම හැටියට ගත්තොත් එන්නත් නිෂ්පාදන ක්‍රම අතර වෙනසක් තිබුණට එන්නත් දෙකම ලබාගෙන ප්‍රතිශක්තිය ලැබුණයින් පස්සේ මේවායෙන් භයානක රෝගය මර්ධනය කිරීම සඳහා ඇතිවෙන ප්‍රතිශක්තියේ ප්‍රශ්නයක් නැහැ. ඔබ දන්නවා දැනටමත් දැන් ඔය සෞඛ්‍ය සේව අපේ ඖෂධ සංස්ථාව ගත්තොත් 25ක් පමණ පොසිටිව් වුණා. ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. ඊට පස්සේ ෆයිසර් එන්නත ගත්ත අයත් පොසිටිව් වෙනවා. ඒ පොසිටිව් වෙනවා කියලා කියන්නේ ඇත්තටම එන්නත් දෙක ලබා ගත්තට පස්සේ මේ උණ හෙම්බිරිස්සාව රෝගය ඇති වෙනවා කියන එක. ඉතින් උණ හෙම්බිරිස්සාව රෝගය ඇතිවීම වැළැක්වීමට නෙවෙයි කොවිඩ් එන්නත් ලෝකයේ නිෂ්පාදනය කරේ. භයානක නියුමෝනියා තත්ත්වය වැළැක්වීම සඳහා පමණයි. නමුත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ උගුරේ ආසාදනය වෙන එක අඩු වෙන එක වෙනවා. නමුත් ඒක නෙවෙයි පරමාර්ථය උනේ. ඉතින් ඒ නිසා එන්නත් දෙකම ලබාගෙන ඔබේ ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා උත්සාහ වෙනවා මිසක් මම ගන්නේ ෆයිසර් මම ගන්නේ මොඩර්නා කියලා කියන එක තරම් මෝඩකමක් තවත් මේ ලෝකේ නැහැ. මම ඒක කියලා තියනවා. ඒකම මම ඒකට සම්බන්ධ කරන්නම් ඔබ කලින් අහපු ප්‍රශ්නේ කොටසක් තිබුණා මේ බෙන්තර ගඟෙන් එනවා කියන්නේ. දැන් ඔබ මේ නීතිය කඩාගෙන ආවහම ඔබ තේරුම් ගන්න ඔබ එහෙම එනවට වැඩිය හොඳයි බෙන්තර ගඟෙන් ඇවිල්ලා බෙන්තර ගඟට පැනලා මැරෙන්න. මම මෙහෙම කියන්නේ මොකද කියලා කියනවාද?
හයිපොක්සියා කියන තත්ත්වය ඇති වුණාම කොවිඩ් හැදිලා. ඔබ අහලා බලන්න හිටිය අයගෙන් හරියට පණ පිටින් මහදවල් වතුරේ ගිලිලා මැරෙනවා වගේ රෝග ලක්ෂණයක් තමයි ඔබට දැනෙන්නේ. ඒ කියන්නේ ඔබ ඉන්නේ වාතයත් එක්ක හුස්මත් එක්ක ඉන්නේ මේ හුළඟ ඉන්නේ. නමුත් ඔබට තේරෙන්නේ ඔබ වතුරක ගිලිලා හුස්ම ගන්න බැරුව ඉන්නවා වගේ. තේරුම් ගන්න ඔබට එන කොහොමද හැඟීම කියලා. මේ හැඟීමෙන් දවසක් දෙකක් ඉඳලා ඔබට මිය යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බෙන්තර ගඟට පැනනොත් නම් විනාඩියෙන් ප්‍රශ්න ඉවරයි. නමුත් බෙන්තර ගඟේ ගිලුණා වගේ අමාරුවකින් දවස් දෙකක් දුක් විඳලා තමයි ඔබට මැරෙන්න වෙන්නේ. ඒ නිසා පණට ආදරයක් තියෙනවා නම් මම මේ කියන්නේ අජිත් රෝහණ මැතිතුමා කියන්නේ නීතිය ගැන. මම කියන්නේ මේ වෛද්‍යවරයෙක් හැටියට. කරුණා කළා හෙට උදේ ඔබේ ගෙදර පඩියෙන් එළියට අඩියක් තියන්න එපා අත්‍යවශ්‍ය රාජකාරියක් නැත්තම් මේ රෝගය සම්පූර්ණයෙන් පාලනය කරනකල් කිසිම හේතුවක් නිසා ගෙදරින් එළියට නම් බහින්න එපා. එහෙම බැහැලා ලෙඩේ හදාගත්තොත් ඔබගේ ජීවිතේ බේරා දීම සඳහා ඊටාම දැඩි පරිශ්‍රමයක් වෛද්‍යවරුන්ට දරන්න සිද්ධ වෙයි, හෙදියන්ට දරන්න සිද්ධ වෙයි. මේ නිසා ඒක නම් කරන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම. හැබැයි එහෙම එළියට බහින්න ඔබ එන්නත ලබාගෙන නැත්නම් එන්නත ලබා ගන්න එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාගෙන නැත්නම් ඒකට ඔබ එළියට බහින්න. කවුරු හරි නොගිය කෙනෙක් ඉන්නවනම් කතා කරගෙන යන්න. දැන් විශේෂඥ වෛද්‍යතුමනි මේ වෙනකොට මේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය තමයි අපිට ලොකුම ගැටලු වෙලා තියෙන්නේ. ඔබතුමා ඒකේ බරපතල ව්‍යාප්තිය පිළිබඳව කිව්වා. බරපතලකම ගැන කිව්වා. මේ ඩෙල්ටා වේරියන්ට් එකට මේ අපි ගාව තියෙන ඉන්ජෙක්ෂන් ඇතිද? මේ වැක්සින් එක උත්තර දෙනවද? ඔව්. දැන් ගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දත්ත වාර්තාවක් එව්වා. ඒ අය බොහොම පැහැදිලිව කියනවා මේ දක්වා ඇති වී තිබෙන ඕනෑම ප්‍රභේදයකට මුහුණ දීම සඳහා දැනට නිෂ්පාදනය කරලා තියෙන එන්නත් ප්‍රමාණවත් කියලා. හැබැයි ඒක මම තව එකක් කියනවා. ඒ අය වෙනම කමිටුවක් දාලා තියෙනවා ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රභේද මෙම එන්නත් වලට ප්‍රතිවිරෝධයක් දැක්වුවොත් ඒ සඳහා මේ එන්නත් වෙනස් කළ හැක්කේ කොහොමද කියලා බලන්න කමිටුවක් දාලා තියෙනවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපි හැකි ඉක්මනින් මේ වෛරසය ලෝකයෙන් තුරන් කිරීම සඳහා අපි දායක වෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ රෝගය වර්ධනය වෙවි යන්න ඉඩ දුන්නොත් සමහර වෙලාවට තව ප්‍රභේදයක් ඇති වුණොත් මේ එන්නත් වලට ප්‍රතිරෝධය දක්වන අන්න ඒ වෙලාවට මේ එන්නත් ගත්ත සියලු දෙනාටම අලුතෙන්ම එන්නත් කිරීමක් කරන්න සිද්ධ වෙයි. මේක එන්නත් හදන කම්පැනි පැත්තෙන් ගත්තොත් නම් බොහොම හොඳ දෙයක්. නමුත් අපිට රටක් හැටියට ඔබ දන්නවා මිලියන 76ක් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ එක අවුරුද්දක ඖෂධ බජට් එක වගේ එකමාරක්. අපි සාමාන්‍ය මිලියන 48ක් 50ක් තමයි වියදම් කරන්නේ. 76ක් වියදම් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ 76 කියන්නේ එන්නත් ටිකට විතරයි. ඒවට ගන්න සිරින්ජස් එහෙම ගත්තොත් මිලියන 86ක් 90ක් දක්වා යනවා. එතකොට අපේ ඖෂධවල ගන්න සම්පූර්ණ මුදල වගේ 1.75ක පමණ ප්‍රමාණයක් අපි මේ එන්නත් ටිකට මේ කාලය තුලදී වියදම් කරන්න වෙනවා. එතකොට මේ රෝගය අපි පාලනය කරගත්තේ නැත්නම් හරියට ඔබට හිතා ගන්නවත් පුළුවන්ද අපිට මේ එන්නත් දෙන එක ඇරෙද්දි වෙන මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ. බොහෝ රටවල ඔබ දන්නවා වෙන්න ඕන මේ වෙනකොට මේ රැකියාවලට දෙන්නේ පඩියෙන් භාගයයි. වැටුපෙන් භාගයයි දෙන්නේ. සමහර වෙලාවට සමහර ආයතනවල සේවක මණ්ඩල 3න් එකක් 4න් එකක් කප්පාදු කරලා තියෙනවා. ඒ කප්පාදු කරලා ඒගොල්ලන්ට කන බොන දේවල්ට අවශ්‍ය මුදලක් පමණක් දීලා තියෙනවා. ඒතර මේ ලෝක අර්බුදයේ තත්වයේදී අපේ රට ඒකෙන් ගලවා ගැනීම සඳහා අපි කළ හැකි හැම දෙයක්ම රජයේ පැත්තෙන් ඒ කටයුතු කරනවා. සෞඛ්‍ය සේවකයෝ දිවා රැ නොබලා හමුදාව පොලිසිය PHI මහත්තුරු ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ස්ලා මේ රෝහල් පිරිසිදු කරන කාර්ය මණ්ඩලය මේ අය ඉතා දැඩිව කටයුතු කරනවා. විශේෂඥ වෛද්‍යවරු හෙදියෝ මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහන්සි වෙනවා. ඊට අමතරව ඖෂධ ගෙන්වීමේදී මම කියන්න ඕනේ ඖෂධ නීතිගත සංස්ථාව වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මම හිතන්නේ මේ පහුගිය අවුරුදු එකහමාර තුල ඖෂධ සංස්ථාවේ නිලධාරීන් හැමෝම නිවාඩුවක් ගන්නතු ආවා වැඩට. සමහර වෙලාවට shift එකට කැඩුවත් ඒ shift වල වැඩ කරන අය සතියට දවස් 6ක් හෝ 7ක් වැඩ කරා. උදේ 8 ඉඳලා 5 වෙනකල් වැඩ කරා. එහෙම කළා තමයි මේ නැති ඖෂධ සියල්ලම එන්නත් ටික මෙහාට ලැබුණේ. ඒතර මේ කරපු ව්‍යායාමයේ ප්‍රතිඵලයක් දකින්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපිට තියෙන බොහොම සරල දෙයයි මුකුත් නොකර ගෙදර ඉන්න එක. මුකුත් නොකර ගෙදර ඉන්න. දැන් විස්තර ඇතුව ටිකක් කතා කරන්න කැමතිම ඔබතුමත් එක්ක මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව කතා කරද්දී ඒ කියන්නේ අවුරුදු 12න් ඉහළ ළමයින්ට කවද්ද දෙන්නේ 18න් ඉහළ ළමයින්ට කවද්ද දෙන්නේ ඔය කාරණා පිළිබඳව සහ තවත් මිත්‍යා මත
මේ එන්නත් කරණයට අදාළව තියෙනවා ඒ මොනවද කියලා. මම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ගාවට නැවත වතාවක් යනවා මේ මෙතුමා මේ කියපු කාරණාව. ඒ කියන්නේ එන්නත ලබා ගන්න කියන කාරණාව. මම පදිංචි වෙලා ඉන්නේ තලංගම පොලිස් කොට්ටාසයට අයිති වපසරිය ඇතුලේ. ඊයේ පෙරේද දවසක අර ත්‍රිවිල් එකක ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන මේ කියන සිංහලෙන්ම කියනවා පොලිසියෙන් එනවා ඒ තමයි හැම අතුරු මාර්ගයක් දිහාම ගියා මේ පැත්තේ ඉන්නවද කවුරු හරි 60ට වැඩි එන්නත ලබා ගත්තේ නැති කෙනෙක්. එහෙම ඉන්නවනම් අපේ මේ ජංගම රථයට ඇවිල්ලා තොරතුරු දෙන්න කියලා. ඇත්තටම මේ තරම් ඒ කියන්නේ අර මෙතුමා කිව්වා කොයිතරම් වියදම් කරනවද කියලා. වියදම් කළා ගෙනල්ලා දෙනව විතරක් නෙවෙයි තව සෑහෙන තද යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාලා පොලිසිය විදිහට මේ ගන්න වෙහෙස ගැන අපිට පොඩ්ඩක් කියන්න අපිට දැනෙන්න. ඔව් ඒ පොලිසිය විදිහට ගන්න වෙහෙස ගැන කියන්නේ ඉස්සෙල්ලා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය අනුව දැන් මේ යම් වර්ගීකරණයන්ට ලක් කරලා තියෙනවානේ රටවල් වල එන ආසාදිතයෝයි මරණයි ආසාදිතයෝ සහ මරණ අනුව වැඩිම එක්කෙනාගේ ඉඳලා පල්ලෙහාට දාලා තියෙනවා. මේ දැන් අද මම දැන් මේ අවස්ථාවේ මේ වෙබ් අඩවියට ගියේ මම දන්නේ මේක මේ කැමරාවට පේනවද කියලා මේ බැලුවොත් එහෙම මේ කැමරාවට පේනවද කියලා. මොකද මේ එන්නත ලබා ගැනීම පිළිබඳව මේ චයිනා කියලා තියෙනවා 131. ඔව්. චයිනා කියලා තියෙනවා 131 වෙනි ස්ථානයේ තමයි ඒක තියෙන්නේ. අපිට පේනවා ඇති 131 ස්ථානයේ තමයි ඊට උඩින් බහරේන් ඒ වගේ තමයි තියෙන්නේ 132 අයිස්ලන්ඩ්. ඒ කියන්නේ ලෝකේ වුහාන් වල මේ තත්ත්වය ඇති වෙලා ලෝකයේ අංක එකේ සහ ලෝකයට මේ කොවිඩ් රෝගය බෙදා හැරියයි කියලා හිතපු අපි දන්නේ තව රටවල් තියෙදි කියලා චයිනා. දැන් චයිනා ඇවිල්ලා තියෙනවා ලෝකේ චීනය ඇවිල්ලා තියෙනවා අර ජනගහනයේ ලක්ෂයකට සාපේක්ෂව දසලක්ෂයකට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයෝ සහ මරණ අතර 131 වෙනි ස්ථානයට. එතකොට දැන් මේ සයිනෝෆාර්ම් එන්නත ගැන මිනිස්සුන්ගේ මේ මම කියන්නේ මේ මම විශේෂඥයෙක් නෙමෙයි මේ එන්නත් ගැන මෙතුමා ඒක හොඳට පැහැදිලි කරා. දැන් මම කියන්නේ මේ දත්ත අනුව එහෙම සයිනෝෆාර්ම් එන්නත වැඩ කරන්නේ නැත්තම් එහෙම මේ සයිනෝෆාර්ම් එන්නත වැඩ කරන්නේ නැත්තම් ඒගොල්ලෝ අංක 1 ඉඳලා මේ 131ට යනකල් ආසාදිතයෝ අඩු වෙලා මරණ අඩු වෙලා පල්ලෙහාට බහින්න හේතුවක් නැහැනේ. ඉතින් ඒ නිසා අපේ රටේ වැඩිපුර එන්නත්කරණය සිදු කරන්නේ සයිනෝෆාර්ම් එන්නත. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ බොරු පුහු මතවාද වලට ඒ වගේම එකිනෙකනාගේ කටකතා වලට රැවටෙන්න එපා. ඉතින් ඒක නිසා ඒ එන්නත මොකද්ද කියලා බලන්නේ නැතුව ඒ තමුන්ට අවශ්‍ය එන්නත ලබා ගන්න. ඒ සමහර අවස්ථාවලදී ඔය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඒ වගේ අයට යම් රටවල් වල නිර්ණායක තියෙනවා. ඒකට රජයේ වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ ගැන තර්ක කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජනතාවට අපිට ඕනේ මිනිස්සු මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. ඉතින් ඒක එහෙම එන්නත නොගත් උදවිය සොයලා මෙහෙයුමක් පොලිසිය ආරම්භ කළා. ඔව් ඒක තමයි මම කිව්වේ. ඉතින් මේ මිනිස්සුන්ගේ මෙන්න මේ මතවාදය හින්දා තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රජාපොලිස් නිලධාරීන්ට ගෙදරින් ගෙදරට ගමෙන් ගමට නගරෙන් නගරෙට ගිහිල්ලා වීදියෙන් වීදියට ගිහිල්ලා මිනිස්සුන්ට දැනුවත් කරන්න මේ එන්නත ගන්න කියලා. ඉතින් ඒක ඊටාම කනගාටුදායක තත්වයක්. ඔබේ හෙටක් තියෙනවා අනිද්දාක් තියෙනවා මේ ආකාරයට මම හිතන්නේ අපි මේ දෙවෙනි ඩෝස් එකත් ඉවර වෙනකොට අපිට තව ටික කාලයක් යයිනේ. ඉතින් පළවෙනි ඩෝස් එක ගත්තයි දෙවෙනි ඩෝස් එකත් ඒ කාල පරිච්ඡේදය තුල ගන්න ඕනේ. ඉතින් ඒක නිසා කරුණා කරලා ඒ තමුන්ගේ එන්නත් කාඩ්පත ළඟ තියාගෙන ඒ එන්නත් මධ්‍යස්ථානයට යන්න. ඒකට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමුන්ගේ වැඩිහිටියෝ ඉන්නවනම් ඒ වැඩිහිටියෝ සමහර වෙලාවට මම දැක්කා ඊයේ පෙරේදා මේ ඒක මංගාව තියෙනවා ඒක දාන එක එච්චරම සදාචාරාත්මක නෑ ඔබත් දකින්න ඇති වයසක මාතාවක්. ඇගේ දරුවා ඇවිටිලි කරනවා මේ එන්නත ගහගන්න කියලා. නෑ මට ඕනේ නෑ. උඹලට ඕන නම් ගහගන්නilla. මම යන්නේ නෑ. මම මැරුණත් යන්නේ නෑ කියලා ඇයි බොහොම තදින් දරුවන්ට දෝෂාරෝපණය කරනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේ අය ඉන්නවා. සමාජයේ අපේ වැඩිහිටියෝ සමහර වෙලාවට බෙහෙත් පෙත්තක් බොන්නේ නැහැ, පැනඩෝල් එකක් බොන්නේ නැහැ. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ගතානුගතික තත්ත්වය. අපි ඒගොල්ලන්ට දොස් කියන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් ඒ අයව දන්න අය, ඒ අය නම්මන්න පුළුවන් අය නම්ම ඒ අයට හොඳින් කතා කරන්න පුළුවන් අය දාලා පැහැදිලි කරලා දීලා කොහොම හරි ඒ අයත් මේ ඉන්නත් කරන වැඩපිළිවෙලට යොමු කරන්න ඕනේ. ඒතර ඔබේ වයස දැනට තියෙන තත්ත්වය අනුව වයස අවුරුදු 30ට වඩා වැඩි නම් ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒතර අපේ ප්‍රජා පොලිස් නිලධාරීනුත් ඒ සම්බන්ධව සහභාගී කරනවා. ඒ වගේම ඒ අය උනන්දු කරනවා. ඒ වගේම මගෙන් එක්තරා මාධ්‍යකින් ඇහැව්වා මේ ලංකාවේ විදේශ මාධ්‍යකින්
ඇහුවා මේ ලංකාවේ මිනිස්සු by force බලහත්කාරයෙන් එන්නත් කරණයට පොලිසිය යොමු කරනවා කියන්නේ ඇත්තක්ද කියලා. බලහත්කාරයෙන්. දැන් ඒ වගේ සමහර අයට ඕනේ කරනවා මේ පුවත් නිර්මාණය කරන්න. පොලිසිය දාලා බලෙන් මිනිස්සුන්ට වැක්සින් ගස්සනවා කියලා. අපි දැන් ඒගොල්ලෝ පොඩ්ඩක් දැන් මිනිස්සුන්ට හොදක් කරන්න නෙමෙයි යන්නේ. නමුත් සමහර අය ඒක දකින්නේ වෙනත් ආකාරයකට. නමුත් මේ අපි දැනුම් දෙනවා, උපදෙස් දෙනවා. සමහර අය යන්න බැරි අය අපි වාහන දාලා එක්කන් යනවා. එක්කන් ගිහිල්ලා මේ කටයුත්ත කරන්නේ කිසිම පුද්ගලික තරහකට නෙමෙයි. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලනවා හැම ප්‍රදේශයකම. දැන් ලංකාවේ අපි ඉස්සර මේක කිව්ව කතාවක් තමයි ගොඩක් වෙලාවට මේ දැන් අවුරුදු නිදහස ලප්පු දවස් ඉඳලම කිව්ව කතාවක් තියෙනවා බහලත් ඇති කොළඹට කිරි ගමට කැකිරි කියලා. එහෙම තමයි කිව්වේ. හැබැයි දැන් මෙතුමා දන්නවා මෙතුමා මේ වැක්සින් ගේන හින්දා දැන් කොළඹට කිරි වගේම අනිත් ප්‍රදේශ වලටත් කිරි තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් සමහර හොඳම එන්නත් ඒ කියන්නේ තොග පිටින්ම අනිත් ප්‍රදේශ වලටත් ඒ ආකාරයටම ගිහිල්ලා තියෙනවා කොළඹට දෙනවා වගේම ඒ හා සමාන තත්වයකින්. ඉතින් ඒ නිසා ඒවයි අවශ්‍ය තැන් වලට ගිහිල්ලා විද ගන්න ඕනේ. ඒ එක්කම මේ එන්නත් කරන වැඩපිළිවෙලට එන්නත් කරණයට සහභාගී වෙනකොට අපි දන්නවා දැන් සමහර වෙලාවට අපිට ආරංචි වෙනවා දැන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මේ තත්ත්වය ඇති වුණා. විනාඩි 10ක් ඉන්නවා 15ක් ඉන්නවා නෑ මට බෑ කියලා නැගිටලා යනවා. ඉතින් එහෙම අපිට පුළුවන් නම් මේ එක්කෙනෙකුට තත්පරයකින් එන්නත ගහලා යවන්න එහෙම යවනවා. ඉතින් එහෙම යවන්න බෑ පොලිමක් තියෙනවා. ඒ පොලිමේ යන්න ඕනේ. ඉතින් එන්නත ලබා ගන්න යන අය පැය 2 3ක් 4ක් 5ක් එතන ඉන්න බලාගෙන යන්න. ඊට ඉස්සෙල්ලා සමහර වෙලාවට ඉවර වෙන්න පුළුවන් වැඩි. එන්නත යම් පොලිමක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඒ පොලිමේ ඉඳලා ඒක ලබාගෙන එන්නත ගහලත් තා විනාඩි 20ක් 25ක් 30ක් ඉඳලා පිට වෙන්න ඕනේ. සමහර අය කරන්නේ මේ බල කිරීමට යනවා එන්නත ගහන්න කියලා. ගිහලා චුට්ටක් වෙලා වාඩිලා ඉන්නවා මම මේ වෙන වැඩකට ආවේ බැංකුවටත් යන්න එක බැංකුව ආනවා දැන් කරගන්න දෙයක් නැහැ කියලා. අර ගෙදරින් බල කිරීමට ගිය සමහර වැඩිහිටියෝ ඒක පිටින් දාලා එනවා. ඉතින් එහෙම බෑ. දැන් මේ එන්නත් මධ්‍යස්ථාන වල පොලිමක් තියෙනවා. ඒ පොලිමක් තියෙනකොට ඒකට අනුගත වෙලා සමහරවිට පැය 2 3ක් ඉන්න වෙයි. ඉතින් එහෙම ඉඳලා මේක නිකන් මුදල් බෙදා හරිනවා වගේ වැඩක් නෙමෙයිනේ. ඉන්ජෙක්ෂන් කටුවක් අරගෙන ඒක බලලා ගහලා යම් සංකූලතාවයක් ඇති වේවි කියලා බලලා ඉන්න ඕනේ. ඉතින් ඒකට අනුගත වෙලා ඒකට සූදානම් වෙලා යන්න එන්නත් ගහගන්න යන අය. ඒ වගේම මේ එන්නත් මධ්‍යස්ථානවල තවත් වෙන එකක් තමයි දැන් පෙරේදා මොරටුව ලුණාව රෝහලේ ප්‍රශ්නයක් මතුවුණා. මොකක්ද උනේ ලුණාව රෝහලේ මේක ඊට ඉස්සෙල්ලා කොළඹදිත් ආවා. ගොඩක් වෙලාවට මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සුළු සේවකින් තමයි මේවට මැදිහත් වෙන්නේ. එන්නත් විකුණනවා. මුදල් වලට විකුණනවා රුපියල් 2000ට 3000ට විකුණනවා කියන්නේ ලොකු දෙයක් කරන්නේ නැහැ. අර කාඩ් එක ලියලා දීලා පොලිමේ මැදින් දානවා. දාලා රුපියල් 2000ක් 3000ක් ගන්නවා. එකක් තමයි මතක තියාගන්න ඕනේ මේ හැමෝටම ඇති වෙන්න එන්නත් තියෙනවා. අනිත් එක ඒ වගේ දූෂිත ක්‍රියාවලට හවුල් වෙන්න එපා. ඒ වගේම ඒ වගේ ලේඛන හැදුවොත් ඒ වගේ ලේඛනයක් අතේ තියාගත්තොත් ඒ ලේඛනයක් කූට ලේඛනයක් වෙනවා. එන්නත ගැහුවා කියලා බොරු කාඩ් එකක් ළඟ තියාගත්තොත් අවුරුදු 7ක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබෙන්නත් පුළුවන්. ඒක නිසා අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂයෙන්ම එන්නත් කරන තැන්වල ඒ වගේම අනිකුත් සෞඛ්‍ය අංශ මේවා ඔක්කොම මේ පරිගණක ගත කරනවා. ඒ වගේම ලබන සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ඉඳලා ඒ කියන්නේ අද 15නේ. ඔව්. හරියටම මාසෙකින්. දැන් අද ඉඳලා තව මාසයක් තියෙනවා. මේ මාසයේ ඇතුළත එන්නත් දෙකම ලබා ගත්ත අයට විතරයි පොදු ස්ථාන වලට යන්න පුළුවන්. ඒතර කවුරු හරි කෙනෙක් බොරු කාඩ් එකක් හදාගත්තා කියන්නකෝ. මොකක් හරි කම්පියුටර් ට්‍රික් එකක් දාලා හරි ඔය ඒ විදිහටම ස්කෑන් කරලා අරගෙන හරි හදාගත්තා. හැබැයි ඒ හදාගත්තට අපිට අවශ්‍යතාවයක් වුණොත් දත්ත පද්ධතිය බලන්න පුළුවන් මේක ඇත්ත කාඩ් එකක්ද බොරු කාඩ් එකක්ද කියලා. එතකොට බොරු කාඩ් හදාගෙන වැක්සින් ගහුවයි කියලා එහෙම කිව්වට දත්ත පද්ධතිය අහු වෙනවා මෙහෙම එක්කෙනෙකුට වැක්සින් එකක් ගහලා නැහැ කියලා. අර වගේ සල්ලි දීලා කාඩ් හදා ගන්න අයට මම මේ කියන්නේ. එහෙම කරගත්තොත් ඒ අය නිරෝධායන නීතිය යටතේ වරදක් කරනවා වගේම අපේ අපරාධ නීතිය යටතේ කූට ලේඛනයක් ෆෝජ් ඩොකියුමන්ට් එකක් හදපු එකට වරදක් කරනවා. ඒක නිසා ඒ වගේ බාල තත්ත්වයටපත් වෙන්න එපා. වැක්සින් එක ගහගන්න ඒ කාඩ් එක ලබා ගන්න කාඩ් වැක්සින් ඩෝසස් දෙකම මාත්‍රා දෙකම ලබා ගන්න ඒ කාඩ් එක ළඟ තියාගන්න. සමහර වෙලාවට කියයි වැක්සින් එක ගහන්න ඕනේ නැහැ රුපියල් 2000ක් දෙන්න 5000ක් දෙන්න මම වැක්සින් ගහුවයි කියලා කාඩ් එකක් හදලා දෙන්න කියලා. හැබැයි ඒ කාඩ් නමට ඩෙන්ටිටි කාඩ් නම්බර් එකට හැදුවට දත්ත පද්ධතියට ඇතුළත් වෙලා නැහැ වැක්සින් ගහුවා කියලා. එතකොට විමර්ශන ආරම්භ කරලා
ඒ කාඩ් ළඟ තියාගත් අයට ඒවා හදපු අයටත් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒ නිසා එවැනි කූට වංචනික ක්‍රියාමාර්ගත් මේ අතර වෙනවා. ඒ වයින් වළකින්න කියලා තමයි අපි කියන්නේ. ඔව්. එතකොට එන්නත ලබා ගන්න ගිහිල්ලා ටික වෙලාවක් පොලිමේ ඉන්න සිද්ධ වුණා කියලා එකට බැන යන්නවත් ආපහු වෙරළ යන්නවත් අවශ්‍ය නැහැ. මොකද ලෝකේ රටවල් කීයක මිනිස්සු සල්ලි දීලවත් එන්නත ගන්න බැරුව දුක් විඳිනවද? ඒ වගේම විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා අපිට පැහැදිලි කරලා දේවි මේ එන්නත් මාත්‍රා මේ දැන් එතුමා මිලියන ගණන් වලින් කතා කරනවනේ මිලියන් මෙච්චරක් ආවා මිලියන් මෙච්චරක් ආවා කියලා. හැබැයි ඒ ප්‍රමාණය ගන්න කොයිතරම් මහන්සි වුණාද කියලා. ඒ කාරණා පැහැදිලි කරලා දෙයි. ඒ වගේම ඔබේ දරුවා අවුරුදු 12ට වැඩිද 18ට වැඩිද කවද්ද එන්නත ලබා ගන්න පුළුවන් මේ කාරණා ගැන අපි කතා කරනවා තීරණයේ මීළඟ විරාමයෙන් පස්සේ. අද අපි තීරණය කරමින් සිටින්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා සමග ගැටලුව ගැන නෙවෙයි ගැටලුව ගැන අවබෝධයෙන් විසඳුම ගැන අපි මේ කතා කරමින් සිටින්නේ. විරාමයට කලින් පූර්විකාවක් ගෙනාව. හැබැයි ඒක නෙවෙයි විශේෂඥ වෛද්‍යතුමනි ප්‍රශ්නය. ඔබ දෙපළම කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීම වලට දැන් අවුරුදු 1කමාරක් විතර තිස්ස යනවා. ඔබතුමාලා AC කාමර ඇතුලේ කේක් කමින් ගන්න තීන්දුව මේ රටේ මහ පොළොවේ පැලවිලා නැහැ. එන්න විශාලා මහා නුවරට ඇවිදලා බලන්න. එතකොට ඔබතුමාලා ගන්න තීරණ වෙනස් වෙයි. ඇයි රට ගැන හිතලා තීරණ ගන්නේ නැත්තේ කියලා මිනිස්සු අහනවා. ඇයි රට වහන්නේ නැත්තේ? ඔව් මම හිතන්නේ මම මේ සම්බන්ධයෙන් යම් උත්තර කීපයක් මුලින් දුන්නා. දැන් රට වහනවා කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය ගත්තොත් ඒ අයගේ ජූලි මාසයේ වල තියෙන දත්ත වාර්තාවේ කියලා තියෙනවා. ඕනෑම රටක් සංචරණ සීමා සහ රටේ ක්‍රියාකලාපයන් අඩු කිරීම කියන එක උපාය මාර්ගයක් හැටියට කරත් ඒ රටේ ඇතිවෙනා වූ සමාජීය හා ආර්ථික ප්‍රශ්න ගැන සලකා බලා ඒ දාන ලද මේ නතර කිරීම සීමා කිරීම ලිහිල් කිරීමට කටයුතු කරන්නයි කියලා එයයි කියලා තියෙනවා අවස්ථාවෙන් අවස්ථාව. ඊළඟට ඒගොල්ලෝ කියනවා ඒකම එහෙම ලිහිල් කරගෙන යනකොට රෝගයේ යම්කිසි වැඩිවීමක් තියෙනවා නම් ඒකට අනුකූලව ඒ ලිහිල් වීම තවදුරටත් අඩු කරන්න පුළුවන් කියලා. එතකොට ඔබ දන්නවා රට වහනවද නැද්ද කියන තීන්දුව ගන්න එක රජය කැබිනට් එක විසින් ගන්න ඕන දෙයක්. කාර්යසාධක බලකාය හැටියටත් විශේෂඥ වෛද්‍යවරු හැටියටත් වැදගත් දේ තියෙන්නේ රෝගියෙකුගෙන් තව රෝගියෙකුට මේ රෝගය පැතිරෙන එක වළක්වන්න. මොකද මේ රෝගය බිම දිගේ ඇවිදගෙන යන්නේ හැම විටම රෝගියෙක්ගෙන් තව රෝගියෙකුට යන්නේ. එතකොට ඒ නිසා තමයි මිනිසුන් එකතු වෙන ස්ථාන අඩු කිරීම සඳහා විවිධ මට්ටමින් උපදෙස් ලබා දුන්නේ. එතකොට මේ උපදෙස් ක්‍රියාත්මක කිරීමේදී ජන ජීවිතය පවත්වාගෙන යමින් කරවන්න පුළුවන් මට්ටම තමයි රජය ඔය කරලා තියෙන්නේ. එතකොට මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත වරක් බොහොම පැහැදිලිව කියනවා මේ කොවිඩ් මර්ධනය කියලා කියන්නේ එක පිරිසකගේ වගකීමක් නෙවෙයි කියන්නේ. ඒ කියනවා රටක ඉන්න සියලුම ජන කොට්ටාශයේ සියලුම ආයතන සියලුම ජන වර්ග සියලු කණ්ඩායම් එක වගේ මේ මර්ධනය සඳහා දායක වෙන්න ඕන කියලා. එතකොට රජය විසින් ජන ජීවිතයේ ආර්ථිකයේ සමාජීය පසුබිම සලකා බලලා යම් නීති ටිකක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ නීති ටික පදනම් කරගෙන ආයතනවල ප්‍රධානීන්ට සෞඛ්‍යාංශ වලට වෙනත් ආයතන වලට රාජ්‍ය ආයතන වලට පුද්ගලික ආයතන වලට තමුන්ගේ සැලසුම් කිරීමේ හේතුවක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම ලේකම්වරුන්ට තවත් වගකීමක් තියෙනවා. මිනිස්සු හැටියට තවත් වගකීමක් තියෙනවා. ව්‍යාපාරිකයන් හැටියට තවත් වගකීමක් තියෙනවා. මේ හැම කෙනෙක්ම අර මූලික ඉලක්කයට අනුගත වෙලා කටයුතු කරනවා නම් රට වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එහෙම නොකර මේ සෞඛ්‍ය සේවකයෝ කොච්චර මහන්සි වුණත් කොච්චර බෙහෙත් දුන්නත් කොච්චර රෝහල් වල ප්‍රතිකාර කරත් මිනිස්සු මැරෙන එක වැඩි වෙනවා නම් යම් අවස්ථාවකදී රජයට ඒ තීන්දුව පවා ගන්න සිද්ධ වෙයි. නමුත් ඒ තීන්දුව ගැනීමේදී ඒ සමබරතාවය පිළිබඳ සලකා බලා මේ නීති නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට උපරිම උත්සාහය දරලා ඒ උපරිම උත්සාහය බැරි වුණොත් තමයි මම හිතන්නේ මේ තත්වයට යෑමට රජයක් තීරණය කරනවා ඇත්තේ. නමුත් ප්‍රධාන වශයෙන්ම මේ රෝගියෙක් තවත් රෝගී නැති කෙනෙකුට මේ රෝගය බෝ කරන එක වළක්වීම සඳහා
ඇත්තටම කියනවා නම් කරන්න අවශ්‍ය සියලුම වර්ගයේ නිරෝධායන නීති මේ වෙනකොට අර ඇඳිරි නීතිය කියන වචනේ ඇරෙද්දි අනික හැම එකක්ම අද මේ වෙනකොට ලංකාවේ තියෙනවා. පැහැදිලි කරන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම පළවෙනි කාරණේ තමයි පළාත් අතර සංචරණය නැති වෙලා තියෙනවා. උත්සව නතර කරලා තියෙනවා. දැන් මංගල්‍ය සාද ඒවා යන්නේක නතර කරලා තියෙනවා. ඊට පස්සේ කෑමක් බීමක් ගන්න ගියත් එතනට නිරෝධායන නීති දාලා තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙනම ආයතන වලට පොතක් දීලා තියෙනවා. ඒ ආයතනය කොහොමද පවත්වාගෙන යන්න ඕනේ කියලා. එතකොට ඒ ආයතන ප්‍රධානීන් මේ දීලා තියෙන නිර්ණායක ටික ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යයෙන්ම දැන් හිතන්න හෝටලයක් දැන් මේ වගේ තැනක් ඉදලා ගන්නකො දැන් මේ වගේ තැනක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ඉඩ කඩේ ඉන්න පුළුවන් 4-5 දෙනෙකුට. ඊට වැඩිය බෑ. නමුත් ඔබ ආයතනයකට ගිහිල්ලා පරීක්ෂා කරාම ඒ ආයතන ප්‍රධානියාට හැකියාවක් නැත්නම් මේ නිර්ණායක ටික පවත්වාගෙන යන්න එතකොට එහෙමනම් ඒ නිර්ණායක පවත්වාගෙන යන්න බැරි නිසා ඒ ආයතන ප්‍රධානියාගේ එහෙම නැත්නම් ඒ ආයතනයේ තියෙන නොහැකියාව නිසා රටේ ඇඳිරි නීතිය දාන්න ඕනේ. ඒතර රටේ ඇඳිරි නීතිය දැම්මට පස්සේ අර ආයතනයේ ප්‍රධානියාට හෝ එහෙම නැත්නම් රෙස්ටොරන්ට් එකේ ඉන්න කෙනාට හරි එහෙම නැත්නම් මංගල ශාලාවේ ඉන්න කෙනාගේ පරිපාලනයේ තියෙන දෝෂය නිසා එදා වේල හොයාගෙන ගහක පොල් ගෙඩියක් කන්න මිනිස්සයාට ගෙට වෙලා ඉන්න සිද්ධ වෙනවා. රජයේ සේවකයෙක් නැත්නම් පුද්ගලික ආයතන සේවකයෙකුට ගෙදර ඉන්න දවසට පඩි හම්බ වෙන්න පුළුවන්. නමුත් කිසිම අවධානමක් නැතුව කුඹුරට ගිහිල්ලා එහෙම නැත්නම් හේනට ගිහිල්ලා වම්බුල්ටේ කඩාගෙන පාරායිනට ඇවිල්ලා විකුණන මිනිස්සයාට ඒ ආදායම නැති වෙන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරලා බලනවා අපි කොයිතරම් ආත්මార్థකාමීද නැද්ද කියලා. ඒත් අපි හැමෝම ඉල්ලනවා ලොක්ඩවුන් කියලා ඉල්ලනකොට හරි ලොක්ඩවුන් කරන්න ඒ ලොක්ඩවුන් කරන දවසේ පඩිය මට එපා කියන කවුරුත් මෙතන ඉන්නවනම් මම හිතනවා ඒකත් හොඳ දෙයක් කියලා. නමුත් එහෙම කරන්නත් බෑ. ඒ අයත් ජීවත් වෙන්න බෑ. ඒ අයත් ජීවත් වෙන්න ඕන. හැම කෙනෙක්ම ජීවත් වෙනවා. ඒතර මේක අර ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක නිසා තමයි ඉඩ දීලා තියෙන්නේ. නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට, වසා දැමීම, සීමා පැනවීම ඒවා කරන අතරෙම රටක තියෙන සමාජීය සහ ආර්ථික පසුබිම ගැන හිතලා ඒවා අවස්ථානුකූලව ලිහිල් කිරීමත් කරන්න කියලා. ඉතින් ඒක තමයි මට දෙන්න තියෙන උත්තරය. ඔව්. අජිත් රෝහණත්මයා දැන් ලොක්ඩවුන් කරන්න කියලා අපි ඉල්ලනවා. හැබැයි එහෙම ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් අයිසොලේට් කරලා හුදකලා කරලා සතියක් විතර යද්දී එතන මාර්ග බාධකවල ඉන්න පොලිසිය මහතුරුන්ට මොන වගේ අත්දැකීම් වලටද විඳින්න වෙන්නේ කියලා අපි දැකලා තියෙනවා. මේ අපි ලොක්ඩවුන් කරන්න නැත්නම් මේ අයිසොලේට් කරන්න කියන ඇඳිරි නීතිය දාන්න කියලා ඉල්ලන වගේම අනිත් පැත්තෙන් අපේ ප්‍රතිචාරය ඊට පස්සේ මොකද වෙන්නේ මිනිස්සු විදියට? ඔව් දැන් අපි ගත්තොත් දැන් අදත් මකට කීප දෙනෙක්ම කිව්වා ඇයි ලොක්ඩවුන් කරන්නේ නැත්තේ? ඇයි ලොක්ඩවුන් කරන්නේ නැත්තේ? ඇයි ලොක්ඩවුන් කරන්නේ නැත්තේ? ඊට පස්සේ ඊළඟට ලොක්ඩවුන් කරලා සතියක් යනකොට අහනවා කවද්ද අරින්නේ? ආයි ඒ අරපු දවස් ඉඳලා ආයි අහනවා සතියක් යනකොට ඇයි ලොක්ඩවුන් කරන්නේ නැත්තේ? දැන් මේ ප්‍රශ්නේ ડોક્ટર ප්‍රසන්න ගුණසේන කිව්වා වගේ මේ ප්‍රශ්නය මේ අපිට ඔබට මට මෙතුමාට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව මේ කොවිඩ් වලින් පස්සේ ආවා අලුත් සංකල්පයක් ලෝකෙට. මේ සංකල්පෙට කියනවා නව සාමාන්‍යකරණය පිළිබඳ සංකල්පය කියලා. නිව් නෝමල් සිටුේෂන් කියලා. එතකොට මොකද්ද මේ නිව් නෝමල් සිටුේෂන් කියලා කියන්නේ? කොවිඩ් තියෙන අතරතුර කොවිඩ් හදාගන්නේ නැතුව තව කෙනෙකුටත් කොවිඩ් බෝ කරන්නේ නැතුව එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම. ඉතින් ඒක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම මේක තමයි මේ අලුතෙන් ආපු සංකල්පය කියන්නේ. මුල්ම කාලේ වුහාන් වල 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා පළවෙනි වතාවට මේ වෛරසය සහිත රෝගීන් හොයාගත්තාට පස්සේ එකපාරටම කිව්වේ ලොක්ඩවුන් කරන්න ඕනේ. රටවල් වහන්න ඕනේ. සම්පූර්ණ වහන්න ඕනේ. සංචාරණය සීමා කරන්න ඕනේ. එහෙම කරා. දැන් අපේ රටෙත් එහෙමයි. අපි මාර්තු මාසේ 18 වෙනිදා වැහුවා. අප්‍රේල් 18, මැයි 18, මැයි 31 වෙනකොට බස්නාහිර පළාතෙන් පිට ඇරියා. ඊට පස්සේ මැයි ජූනි 9 වෙනිදා වෙනකොට මුළු ලංකාවම ඇරියා. ලංකාවේ කොවිඩ් රෝගීන් 0 වුණා. බිඳුවට බැස්සා. ඊට පස්සේ රට සාමාන්‍ය විදිහට කරගෙන ගියා. ගිහිල්ලා ආයිත් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ආයිත් අර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පොකුරක් නිර්මාණය වුණා. ඒකෙන් මාළු කඩේ පොකුරාව ආයි ඇති වුණා. ආයිත් අපි වහලා ඉවරලා ආයිත් හරියට කරගෙන ගියා. ගිහිල්ලා ඊට පස්සේ ඔහම ඉන්නකොට ආයිත් සිංහල අලුත් අවුරුද්ද ආවා. මිනිස්සුන්ට උපදෙස් දුන්නා ඒවා පිළිගත්තේ නෑ. ආයි ඇති වුණා. ඉතින් අපි දැන් මොනතරම් ලොක්ඩවුන් කරත්
ආයිත් රෝගීන් 0 වුණත් බිඳුවට බැස්සත් ආයිත් එනවා. ඉතින් ඒක නිසා දැන් අපිට සම්පූර්ණයෙන්ම මේ හැම දෙයක්ම සීමා කරලා කටයුතු කරන්න බැහැනේ. මේ රටේ අපි දන්නවා අපිට පඩියක් හම්බුණාට මේ රටේ අහිංසක මිනිස්සු ඉන්නවනේ. එදිනෙදා ලොතරැයි විකුණන මිනිස්සයා, එදිනෙදා වැලිගොඩ දාලා ජීවත් වෙන එක්කෙනා, බත් පැකට් එක විකුණන එක්කෙනා, එළවලු ටික විකුණන එක්කෙනා, පාරේ පත්තර විකුණන මිනිස්සයා මේ අය කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් ඒක නිසා මේ ගණ්ඩ තියෙන ක්‍රියාමාර්ග උපරිම වශයෙන් අරන් තියනවා මේ රෝගය වළක්ව ගන්න. එකම දේ ඒවා පිළිපදින්න නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කොච්චර කිව්වත් මේ උත්සව තහනම් කියලා ගෙවල් ඇතුලේ සමහරලාට ඒ ශාලා අයිතිකරුවනුත් හොරාට මේවට අවසර දීලා හොරෙන් කරනවා, පොලිසියට හොරෙන් කරනවා. ඉතින් අන්තිමට මේ පොකුර හැදුනේ කොහොමද කියලා හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා සෞඛ්‍යාංශ 100%ක්ම කියනවා නම් නෑ මේක එක්කෙනෙක්වත් එළියට බහින්න නැතුව ඉන්න කියලා ඒක කරන්න ඕනේ මේ මාස්ක් එක දාලා හින්දා. ඔව්. ගැස්සක් එන්නේ. ඉතින් එතකොට කරන්න ඕනේ. හැබැයි ඒ වුණාට හැම අවස්ථාවකදීම අපි අනිත් අය ගැනත් හිතලා කටයුතු කරන්න අවශ්‍යයි. ඔව්. නමුත් විශේෂඥ වෛද්‍යතුමනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනය කරනවා කියලා ගිය සතිවල පත්තරවල ටෙලිවිෂන්වල මාධ්‍යවල ගියා. මරණ සංඛ්‍යාව මෙහෙම ගියොත් ලංකාවේ 30000ක් වෙන්න පුළුවන් ජනවාරි වෙද්දී. ඇයි එහෙම වෙද්දිත් ආණ්ඩුව බලන් ඉන්නේ? මෙහෙමයි පළවෙනි කාරණය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශයක් හැටියට ඉදිරිපත් කරන්නේ නැතුව මාධ්‍යයට දුන්නේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. 30000ක් වෙන එක ජනවාරි වෙනකල් ඉන්න ඕනේ නැහැ. ඊට කලින් වුණත් 30000ක් මැරෙන්න නම් පුළුවන්. අපි වගකීමෙන් තොරව වැඩ කරමු. එතකොට පළවෙනි කාරණය මරණ ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේදයන් ගණනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම වෙනත් රටවල් කියලා තියෙනවා. පළවෙනි කාරණය අංක 1 තමයි එන්නත්කරණය. ඒතර එන්නත්කරණය වශයෙන් ගත්තොත් අපි මේ එන්නත්කරණ වැඩපිළිවෙල යනවා. මම ඔබට කිව්වා වගේ අගෝස්තු 31 වෙනකොට අපේ අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කරනවා. ඔබ දන්නවා මරණ විශ්ලේෂණය කරලා බැලුවහම ඒ වයින් 70%ක් පමණ එන්නත් දෙකම ලබා ගත්තේ නැති අය. විශේෂයෙන්ම අතිබහුතරයක් අවුරුදු 60ට වැඩි අය. ඉතින් ඒ නිසා මේ 60ට වැඩි අයට සියලු දෙනාටම එන්නත ලබා දීම කියන එක තමයි මරණ අඩු කර ගැනීමට අංක 1. අංක 2 වෙනි එක තමයි රෝහල් වල පහසුකම් වැඩි කිරීම. දැන් රෝහල් වල පහසුකම් වැඩි කිරීමේදී අපි දන්නවා මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් එක්ක රෝහල් අපහසුතාවයට පත් වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපි දන්නවා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා මේ ඉස්සෙල්ලා තිබුණේ කොවිඩ් වලට විතරක් වාට්ටුවක් වෙන් කරලා තියෙන සංකල්පය වෙනස් කරා. මොකද මේක මේ කායික වෛද්‍යවරු ටිකක් එකතු වෙලා බලා ගන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. එංගලන්තේ වගේ රටවල් ගත්තොත් හදිසි ප්‍රතිකාර සඳහා එක වාට්ටුවක් හෝ දෙකක් තියලා අනික මුළු රෝහලම කොවිඩ් සඳහා භාවිතා කරා. ඉතින් ඒ වගේ සංකල්පයක් උඩ ලංකාව පුරා හැම රෝහලකම 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කොවිඩ් සඳහා පහසුකම් ඇති කරන්නත් ඊට අමතරව සේවක මණ්ඩලයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කොවිඩ් සඳහා භාවිතා කරන්නත් කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිර්දේශයක් කරා. එතකොට මේක ක්‍රියාත්මක කිරීම මේ පහුගිය සතියේ පටන් ගත්තා රෝහල් වල ක්‍රමක්‍රමයෙන් වෙනවා. එතකොට සේවක සංඛ්‍යාවෙන් 50% පාවිච්චි කරන ඒ කියන්නේ අවදානම අඩු කරන්නද එමුණුත් රොටේෂන් එකකට යන්න පුළුවන් නේ. මෙහෙමයි. දැන් හිතන්න අපිට එනවා කියලා රෝගීන් 10 දෙනෙක් දවසක් ඇතුළත. ඒ දවසක් ඇතුළත රෝගීන් 10 දෙනෙක් ආවොත් අපිට සේවකයෝ 10 දෙනෙක්ගෙන් මේක කරන්න පුළුවන්. නමුත් මේ රෝගීන් 10 දෙනා විනාඩි 5ක් ඇතුළත ආවොත් එතකොට අපිට අර ඉන්න සේවක සංඛ්‍යාව මදි. ඒ නිසා තමයි මේ තීන්දුව ගත්තේ 50%ක් රෝහලේ ඉන්න අයගෙන් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කොවිඩ් වර්ධනය සඳහා අනිවාර්යයෙන් යොමු කළ යුතුයි කියලා. එතකොට මේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමත් එක්ක යම් මට්ටමක පහසුකම් වැඩිවීමක් අපිට කරන්න පුළුවන්. ඒකෙන් තියෙන ඇඳන් ගන්න සේවක මණ්ඩලය වැඩි කරන්න පුළුවන්. නමුත් ඒකම අපි දන්නවා මේ ඔක්සිජන් වල අවශ්‍යතාවයත් වැඩි වෙගෙන යනවා. ඒතකොට මේ ඔක්සිජන් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම වැඩපිළිවෙලක් ගත කරනවා. ක්‍රියාත්මක වෙනවා. ඉන්දියානු රාජ්‍යයත් එක්ක එකතු වෙලා ඔක්සිජන් සැපීම කරනවා. ඒකම මේ ඔක්සිජන් ලබා දීමේ උපකරණ වල අඩුවක් තියෙනවා. ඒතකොට මේ උපකරණ වල අඩුවට ප්‍රතිචාරයක් හැටියට මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට බොහෝමයක් මේ උපකරණ ආනයනය කරලා තියෙනවා. මේවා බෙදා හැරීම සඳහා මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට ඒ කටයුතු කරනවා. ඒකම අපි දන්නවා බොහෝ දානපතියන් ඉදිරිපත් වෙලා මේ ඔක්සිජන් ලබා ගැනීම උපකරණ ලබා දෙනවා. මේකත් ඊළඟ ක්‍රමය. ඒතර මේ දෙක කරන අතරේ අපි කෙනෙකුට කියන්න පුළුවන් හොඳයි. දැන් හිතන්න ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ඒ රටට ගොඩාක් මුදල් අතේ තියෙනවා නම්
ඔක්කොම මිනිස්සුන්ගේ ගෙවල් වල තියලා ඒගොල්ලන්ට පඩියක් ගෙවලා කරගෙන යන්න පුළුවන්. ඒක එක ක්‍රමයක් තමයි. පිළිගන්න වෙනවා ඒක එක ක්‍රමයක් කියලා. නමුත් එහෙම නැති බොහොම අමාරුවෙන් ආර්ථිකයේ දුවන රටක එහෙම දෙන්න සල්ලි නැත්තම් එතකොට සිද්ධ වෙනවා යම් මට්ටමක අතරමැද අවස්ථාවකට එන්න. එතකොට ඒ නිසා තමයි මම හිතන්නේ මේ මරණ සංඛ්‍යාව අතු කර ගැනීම සඳහා එන්නත්කරණය උපරිමයෙන්ම කළා. ඊට පස්සේ ගන්න පුළුවන් උපරිම මට්ටමේ නිරෝධායනයත් කළා. ඊටත් අමතරව රෝහල් වලට ඒ අවශ්‍ය මානව සම්පත් සහ පහසුකම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂයෙන්ම අවධානය යොමු කළා. මම හිතන්නේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වගේම ඒ ඉන්න නිලධාරීනුත් රෝහල් වල අධ්‍යක්ෂකවරුත් ඒකම විශේෂඥ වෛද්‍යවරු හෙදියන් මේ ඔක්කොම එකතු වෙලා දැන් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. එතකොට මේ සියලු දේ කරන්නේ මරණ අඩු කර ගැනීමට තමයි. ඉතින් නමුත් මේ පුරෝකතනයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද සම්පූර්ණ එන්නතේ ප්‍රතිශක්තිය අපේ ඔක්තෝබර් වෙනකොට ලැබුණොත් ඒකම අපි සැලසුම් කරලා තියෙනවා වගේ අපිට මේ තුන්වෙනි මාත්‍රාවක් එහෙම නැත්නම් බූස්ටර් එකක් කියන එක අපිට ලබා දෙන්න පුළුවන් නම් එතකොට අනිවාර්යයෙන්ම මේ ඔක්තෝබර් මාසයේ විතර වෙනකොට අපේ මේ වැඩි වෙන රෝගීන් ප්‍රමාණය අඩු වෙන්නට ඕනේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රතිශක්තිය ලැබෙන තාක් කාල තුල කොයි ආකාරයෙන්ද අපි මේක ප්‍රමාණාත්මකව කළමනාකරණය කරන්න කියලා. ඉතින් මේ කළමනාකරණය කිරීම සඳහා හැමෝම හිතනවා නම් ලොක්ඩවුන් කරන්න ඕනේ කියලා රජය ඒ වගේ තීන්දුවක් අරගෙන ඉදිරියේදී. නමුත් දැනට මේක ක්‍රියාත්මක වීම සඳහා රජය අරන් තියෙන පියවර තමයි මේ සංචරණ සීමා සහ අනිකුත් නීති ක්‍රියාත්මක වීම. ඊට සමගාමීව අනිකුත් කටයුතු සිද්ධ වෙනවා. ඉදිරි දින කිහිපය ඇතුළතදී තියෙන තත්ත්වය සමාලෝචනය වෙනවා. දැන් ලෝකයේ හැම රටක්ම මේක අර එක තීන්දුවක දවස් ගාණක් ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. පැය ගාණෙන් පැය ගාණට සමහරවිට තීන්දුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තීන්දුවක් ඉදිරියේදී ඊළඟ දැන් හෙට අනිද්දා එන දත්තයන්ට අනුව හෙට අනිද්දා තීන්දුවක් ගන්න. ඒතකොට ඒ අනුව තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව හරි දැන් අපි ඔන්න මේක දැන් අද ඉඳලා මෙච්චරයි කියලා එහෙම තීන්දුවකට එන්න බෑ. ඒ ආකාරයෙන් තමයි මේ මරණ ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන්නේ. ඒ කියන්නේ විචල්යන් පාලනය කරගන්නවා. විචල්යන් පාලනය කරගන්නට ඕනේ. ඒ වගේ අපි දැක්කද ඔබතුමා කියන කාරණාව සිකුරාදා තිබිච්ච රෙගුලාසි නෙවෙයි ඉරිදා වෙද්දි තව රෙගුලාසි තද කිරීමක් අපි දැක්කා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මොහාන් සමරනායක මහත්මයා අද උදේ ස්වාධීන රූපවාහිනියේ මොහාන් සමග ලෝවට වැඩසටහනේදීම කිව්වා ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කළ කියන වාර්තාව සම්බන්ධයෙන් එතුමා පැහැදිලි කිරීමක් කළා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් වෛද්‍යරුන් කණ්ඩායමක් පැවැත්විච්ච වැඩසටහනකදී තමයි මේ අදහස් දක්වලා තියෙන්නේ. හැබැයි මේ වාර්තාවේ මුල් පරිච්ඡේදෙම කියනවා මුල් වාක්‍යයේදීම කියනවා කියලා මොහාන් සමරනායක මහත්මයා සඳහන් කළා. ඒ අදහස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් නොවන බව ඒ වාර්තාවේ සඳහන් කරලා තිබුණා. ප්‍රශ්න ගණනාවක් තියෙනවා මෙත් එක්කම. අර 18 දරුවන්ට 12 දරුවන්ට කවක් දෙන්න නැති විදගන්නේ එහෙම ගැටලුත් තියෙනවා. විරාමයකට තා පොඩි අවස්ථාවක් දෙන්න. අපි දිනපතා වාර්තා කරනවා රෝගීන් මෙච්චර සංඛ්‍යාවයි මරණ මෙච්චර සංඛ්‍යාවයි කියලා. මේ සියල්ල දත්ත පමණක් නෙවෙයි. මේ සියල්ල පිටිපස්සේ තියෙන මහා දුක් ගැනවිලි, අඳෝනා, වැළපුම්, හැඬුම්. ඒවා තවදුරටත් ඉස්සරහට ගෙන යා යුතුද නැද්ද? ඒ තීරණය තමයි අපි මේ ගනිමින් සිටින්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අතිත්‍රෝණ මහත්මයාත් ඒ වගේම විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයාත් අපි අද ආරාධනා කර සිටියා තීරණය වැඩසටහන සඳහා. දැන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා සඳහන් කළා අඩුතරමින් සැප්තැම්බර් මාස වෙනකන්වත් ඔබ පරිස්සම් වෙන්න ඕනේ. එන්නතේ මාත්‍රා දෙකම අරගෙන ඉන්පස්සේ දින 14කට පස්සේ තමයි ප්‍රතිශක්තිය වැඩෙන්න පටන් ගන්න. එතකන්වත් ඔබ ප්‍රවේශම් වෙලා ඉන්න ඕනේ. හැබැයි අපි ඒක දැක්කේ නෑ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි. අපි එළියට ආවා, අපි උද්ඝෝෂණ කළා. ඔබතුමාලට උසාවි ගානේ රස්යාදු වෙන්න සිද්ධ වුණා මේවට වාරණ නියෝග ගන්න පුළුවන්ද කියලා. ඔව් දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ ඊටාම සංවේදී ප්‍රශ්නයක්. දැන් අපි බැලුවොත් අද උදේ වෙනකොට ඔක්තෝබර් 20 ඉඳලා මේ ගැසට් නිවේදනය ආපු දවසේ ඉඳලා අපි 54359 දෙනෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම වලට අදාළව. ඊයේ දවස් ඇතුළත විතරක් 108 දෙනෙක් අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම බස්නාහිර පළාත් මායිම් වලින් ගමන් කරන්න උත්සාහ කරපු 582ක් අවවාද කරලා ආපහු හරවලා යවලා තියෙනවා විවිධ කටයුතු වලට. වීකෙන්ඩ් එක ගත කරන්න, විනෝද වෙන්න, ඒ වගේ කාරණා වලට. දැන් මේ බොහෝ අවස්ථාවලදී
ඔය උද්ඝෝෂණ පෙළපාලි වගේ දේවල් පවත්වන අවස්ථාවේදී ආපු ප්‍රශ්නයක් තමයි ජනතාවගේ ප්‍රකාශනයේ භාෂණයේ නිදහස කියන එක. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවේ එක අනුව්‍යවස්ථාවේ සඳහන් වෙනවා සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රකාශනයේ භාෂණයේ නිදහස තියෙනවායි කියලා. ඒක ඇත්ත. හැබැයි ඒ නිදහස පරම නිදහසක් නෙමෙයි. ඒ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) අනුව සීමා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එකක් තමයි ඒ නිදහස භුක්ති විඳීමේදී යම් කෙනෙක් ඒ නිසා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණොත් එහෙම නැත්නම් ඒක සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නම් එහෙම නැත්නම් ඒක සෞඛ්‍ය ගැටලුවක් නම් එහෙම නැත්නම් ඒක අන්‍යයන්ගේ අයිතිවාසිකම් වලට ප්‍රශ්නයක් නම් නන්වැදෑරුම් නිදහසට ප්‍රශ්නයක් නම් ඒක සීමා කරන්න පුළුවන් කියලා තමයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒතර හැම තැනකම දැන් අපි මේ එක පක්ෂයකට එක කෙනෙකුට එක තැනැත්තෙකුට එක කණ්ඩායමකට චෝදනා එල්ල කරනවා නෙමෙයි. අපි හැමෝම වෛද්‍ය විශේෂඥයෝ අඳුනාගත්ත මේ ඩෙල්ටා වේරියන්ට් එක. ඩෙල්ටා ප්‍රභේදය. මේක අර මුලින් තිබෙන ප්‍රභේද වලට වඩා ඉතා වැඩි කියලාත් අඳුනාගත්තා. දැන් ඒ වගේ අවස්ථාවකදී ඒක ව්‍යාප්ත වෙමින් තියෙන අවස්ථාවේදී තමයි මේ සම්බන්ධව අපි කටයුතු කළේ. දැන් මෙහිදී අපි දන්නවා යම් කිසි කෙනෙක් උද්ඝෝෂණ පවත්වන්නේ යම් යම් ඒ අයගේ අයිතිවාසිකම් සඳහා ලබා ගන්න ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මේ නිදහසට අපි ගරු කරනවා. හැබැයි ඇයි පොලිසිය මේකට මැදිහත් වුනේ? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) වගේම මේ මූලික අයිතිවාසිකම් කියන පරිච්ඡේදය අපි උපුටලා ගත්ත එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය සඳහන් වෙලා තියෙනවා. මේ කියන අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ අන්‍යයන්ගේ අයිතිවාසිකම් නැති කරගන්න නෙමෙයි කියලා. මට මගේ ප්‍රකාශනයේ අයිතිය තියෙනවා. හැබැයි ඔබේ අයිතිය නැති කරලා මට ඒ අයිතිය භුක්ති විඳින්න බෑ. අපේ රටේ තීරණය වුණා වැදගත් නඩුවක් සුනිලා අබේසේකර එදිරිව ආර්ය රුබසිංහ කියන නඩුව. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව මේ නඩුවේදී කිව්වා මේ 15(7) තියෙන අයිතිවාසි 15(7) තියෙන සීමා කිරීම වලට යටත් වෙනවා කියලා 14 වෙනි ව්‍යවස්ථාවේ තියෙන භාෂණීය ප්‍රකාශනයේ අයිතිවාසිකම්. මොකද මේ වෙලාවේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ඩොක්ටර් ප්‍රසන්න ගුණසේන කිව්වා අර මේ වෛරස් එක දැන් ඉස්සරාවේ මේ කෙළබිදිති වලින් මේ වගේ දොරකින් දැන් ඔය ඉන්න කට්ටිය ඉස්සරහට එනකොට පාර මැද්දෙන් එනකොට මොන තරම් ප්‍රමාණයක් මේ වෛරස් එක ආසාදනය වෙන්න ඇද්ද? ඔය අතර විවිධ වර්ගවල සේවකයෝ හිටියා. විවිධ ප්‍රදේශවල අය හිටියා. සෝස් එක නැතුව මොනතරම් පැතිරෙන්නේ නැද්ද මේක? අපි දන්නේ නැහැනේ. ඉතින් එතකොට ඒ නිසා තමයි පොලිසිය මේවට මැදිහත් වෙලා ක්‍රියා කරේ අපිට තියෙන නීතියෙන් ලබා දීලා තියෙන බලතල අනුව. එතකොට පොලිස් ක්‍රියාමාර්ග විවේචනයට ලක් කළා. ඒකේ අවාසනාවන්තම ප්‍රතිඵලය හැටියට ඔබ දකින්න ඇති අපේ පොලිස් නිලධාරියෙක්ගේ ඇඟිලි දෙකක් නැතුව ගියා. තරුණ පොලිස් නිලධාරියෙක් ඔහුගේ වයස එක්ක ඔහු තව අවුරුදු 50ක්වත් මේ ලෝකේ ජීවත් වෙයි. ඒ කියන්නේ වයසත් එක්ක බලනකොට. ඒ අවුරුදු 50ම ඔහුට ඉන්න වෙන්නේ ඇඟිලි 3කින්. ඇඟිලි 3කින් තමයි ඉන්න වෙන්නේ. ඉතුරු ඇඟිලි දෙක සදාටම ඔහුට අහිමි වුණා. ඉතින් මෙවැනි කැපකිරීම කරලා පොලිසිය මේ කටයුතු කරන්නේ ඒ උද්ඝෝෂණය කරන අය එක්ක තරහට. එහෙම නැත්නම් ඒ උද්ඝෝෂණය කරන අයගෙන් පලිගන්න නැත්නම් මේ බැරිගේට් දාලා බාධක දාලා වහලා එන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි. අපිට නීතියෙන් පැවරලා තියෙන යුතුයකම වගකීම මේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕනේ හින්දා. ඒක නිසා තමයි අපි උසාවි වලට යන්නේ. ඒක නිසා තමයි අපි තහනම් නියෝග ඉල්ලන්නේ. ඒක නිසා තමයි පොලිසිය කඳුළු ගෑස් පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි අපි වතුර පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි අපි අවවාද කරන්නේ. මේ හැම එකක්ම කරන්නේ ජනතාව වෙනුවෙන් පොලිසියෙන් ඉටු වෙන්න ඕනේ යුතුයකම ඉෂ්ට කරන්න. දැන් පොලිසියට ජනතාව පඩි ගෙවන්නේ. දැන් ඔබ දකින්න ඇති නිරෝධායනය කියන කටයුත්ත එහෙම නැත්නම් මේ ක්වොරන්ටයින් ප්‍රොසීඩියර්ස් කියන ඒවා පොලිසිය කරන දේවල් නෙමෙයි. ඒවා කරන්නේ MOH හරි එහෙම නැත්නම් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. මෙන්න මෙයා දැන් ගෙනියන්න ඕනේ. එතකොට මෙයා මෙතන ගෙදර තියනවාද? දැන් ඔබව මාව ගෙනියන්න කියලා නියෝගයක් කරනවා. එතකොට මම මගේ ගෙදර තියනවාද? නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනියනවාද? නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙනියනවාද කියලා
පොලිසිය නෙමෙයි තීරණය කරන්නේ, හමුදාව නෙමෙයි. ඒක තීරණය කරන්නේ MOH. එහෙම නැත්නම් ඒ සෞඛ්‍ය බලධාරීන් නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. දැන් එහෙම නියෝගයක් කළාට පස්සේ මම කියනවා මට යන්න බෑ කියලා. මම කියනවා මට යන්න බෑ කියලා. මම මෙතන බිම බුදියා ගන්නවා යන්න බෑ කියලා. මාව ගෙනියන්න හදනකොට මම දඟලනවා අතපය ගහනවා. දැන් එතකොට පොලිසිය සහාය ඉල්ලනවා. ඒතර අපි එහෙනම් ඔයාට යන්න බෑ නම් එතන ඉන්න කියලා එයාට එහෙම ඉන්න දෙන එකද පොලිසියෙන් නීතිය බලාපොරොත්තු වෙන්නේ. ඒකද පොලිසියෙන් බලාපොරොත්තු වෙන්නේ. මම මෙතන බුදියාගෙන ඉන්නවා නම් මාව නිරෝධායනයට ගෙනියන්න ඕනි කියලා සෞඛ්‍යාංශ කියනවා නම් ඔබ කියන්න බලන්න ඔබ දඟලද්දි හරි උස්සගෙන යන්නේ නැතුව මොකද්ද වෙන කරන්න කියලා. ක්‍රමයක් තියෙනවද? උස්සගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැනේ. දැන් මේ උස්සගෙන ගියේ එක ඒ අහිංසක පොලිස් නිලධාරීන් ඒ ආකාරයට තමුන්ගේ ජීවිත පරදුර තබලේ කටයුතු කරපු එක මොනතරම් විවේචනයට ලක් වුණාද සමාජ පාර්ලිමේන්තු සභාගමේ වුණත් එහෙම හැසිරෙනවා නම් අවසානයේදී කරන්නේ උස්සගෙන යන එක. ඔව් එතන ඒ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නියෝගයක්නේ. දැන් මෙතන ඇවිල්ලා ඊට වඩා ලොකු භයංකර තත්වයක්නේ තියෙන්නේ. මෙතන එimhe ගෙයි නැත්තම් මේ රෝගය පිළිබඳ ප්‍රශ්නයක්නේ. ඉතින් එතකොට දැන් මෙන්න මේක තමයි දැන් ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් එහෙම අපේ රටේ විතරක් නෙමෙයි. ලෝකේ හැම රටකම මිනිස්සු ඒකට ගරු කරේ නැත්තම් ඒ අයව බලෙන් අරගෙන ගියා. මේක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන එංගලන්තෙත් වුණා, මහා බ්‍රිතාන්‍යෙත් වුණා, ඕස්ට්‍රේලියාවෙත් වුණා, කැනඩාවෙත් වුණා, මේ නවසීලන්තෙත් වුණා. හැම රටකම ඒ වගේ සමාජීය පිරිස් වලට ඒ ආකාරයට කටයුතු කළා. ඉතින් නමුත් එවැනි කනගාටුදායක තත්ත්වයන් පවා ඇති වුණා මෙවැනි ක්‍රියාවල නිසා. ඉතින් අපි කියන්නේ පොලිසියට වගකීමක් තියෙනවා. පොලිස් නිලධාරීන් කොවිඩ් රෝගයට ගොදුරු වුණා. පොලිස් නිලධාරීන් කොවිඩ් රෝගයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම උදෑසන 6 ඉඳලා ඔය පාරේ ඉන්න නිලධාරීන් පැය 14ක් ඉන්නවා. පැය 14ක් ඉන්නවා. ඔය පැය 14 ඉන්නකොට ඔබේ ජොබ් එක වගේ නෙමෙයි. මෙතුමාගේ ජොබ් එක වගේත් නෙමෙයි. මගේ ජොබ් එක වගේත් නෙමෙයි. මේක හරි අමාරු වැඩක්. පාරේ ඉන්න මිනිස්සුන්ගේ රැවුම්, ගෙරවුම්, සමච්චලයට ලක් කිරීම මේවා ඔක්කොට මේ අහිංසක රාළහාමි මූණ දෙන්න ඕනේ. තමසේ මගේ වාහනේ බලන්නේ අර වාහනේ බැලුවද? මගේ මාස්ක් එක දාන්න ඉස්සෙල්ලා බලනවා අර මිනිස්සුන්ගේ මාස්ක් එක දාගන්න එක. අපි මෙතෙන්ට යන්නේ තමසට අපි විශ්වාස නැද්ද? මේ වගේ පරිභව කරලා කතා කරන ඒවා ඔක්කොටම මූණ දීගෙන. ඔබ පුළුවන් නම් ඉන්න කියන්න බලන්න සාමාන්‍ය කෙනෙකුට ඔය තියෙන කැප් එකක් ඔලුවට දාගෙන පැයක් පාරේ හිටගෙන ඉන්න කියන්න බලන්න. කලන්තය හැදිලා වැටෙනවා. නමුත් මේ නිලධාරීන් මේ කාකි ඇඳුම ඇඳගෙන දාඩිය පෙරාගෙන අවුව වැස්ස දූවිල්ල මේ ඔක්කොම එක්ක පැය 12ක් ඉන්නවා. මේ පැය 12 ඉන්නේ මිනිස්සුන්ට හිරිහැර කරන්න නැත්නම් මිනිස්සුන්ට මේ උද්ඝෝෂණ නවත්තන්න මිනිස්සුන්ට අවමන් කරන්න එහෙම නෙමෙයි. තමුන් වෙනුවෙන් අද දවසේ පැවරිලා තියෙන ජාතික යුතුයකම ඉෂ්ට කරන්න ඕන හින්දා. ඉෂ්ට කරන්න ඕන හින්දා. සමහර නිලධාරීන් හිටගෙන ඉන්න අය මට කියලා තියෙනවා. සර් දැන් අපි මෙහෙම ගියාට හවසට හම්බ වෙනවා. හවස 7ට විතර යන්නේ. ගියාට සර් ආයි උදේ පාන්දර 4ට නැගිටින්න එපා. මොකද 6ට ඩියුටි පොයින්ට් එකට එන්න. අඩුම ගානේ 4ට නැගිටලා මූණ හොදාගෙන වැසිකිලි කැසිකිලි ගිහිල්ලා යුනිෆෝම් එක ඇඳගෙන තමුන්ගේ රාජකාරිය වාර්තා කරලා එතෙන්ට එන්න ඕනේ. ඉතින් මේ කැපකිරීම අපි විතරක් නෙමේ සෞඛ්‍යාංශ අපිට වඩා ඒ කැපකිරීම කරනවා ත්‍රිවිධ හමුදාවත් කරනවා. ඉතින් මේ කැපකිරීම මේ ආකාරයෙන් කරනකොට ඒක උපහාසයට අපහාසයට ලක් කරලා සමහර වෙලාවට සමච්චලයට ලක් කරලා මේකට පෝස්ට් දාලා ඊට පස්සේ මේකට කමෙන්ට් දාලා ඒවා සිද්ධ කරනවා. හැබැයි මේ මොනවා කරත් අපි අපේ යුතුයකම ඉෂ්ට කරනවා. ඒ වගේම මේ අතර සමහර වෙලාවට 100කට එකක් 200කට එකක් විතර අපේ නිලධාරීනුත් වැරදි කරන අය ඉන්නවා. මම නෑ කියන්නේ. කතා කරන්න දන්නේ නැති හරියට මිනිස්සුන්ගේ ප්‍රශ්න අඳුරගන්න බැරි අයත් ඉන්නවා. නමුත් 99%කටත් වඩා වැඩි පිරිසක් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ ආකාරයට තමුන්ගේ දවසේ යුතුයකම තමුන්ගේ එදිනෙදා යුතුයකම ඒ ආකාරයට ඉෂ්ට කරනු ලබනවා. අපි ඒ සියලුම දෙනාට කෘතවේදීත්වය පළ කරනවා. ඔබතුමා කරපු ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ හොඳටම තේරෙනවා මොනතරම් දුකක්ද විඳින්නේ කියලා. මොනතරම් දුකක්ද විඳින්නේ කියලා. මේ හිස් ඇසුම දාගෙන ඒ සපත්තු දෙක දාගෙන පැය 12ක් පැය 24ක් එක දිගට කොහොමද රාජකාරිය කරන්නේ? ඒ අතරේ වැස්ස එනවා. ඔය සමහර මාර්ග බාධක තියෙන තැනක ඒවට කන්න බොන්න හදිස්සියකට මේ ප්ලේන් ටිකක් බොන්න වතුර එකක් බොන්න තැනක් තියෙනවද දන්නේ නැහැ. වැසිකිලි කැසිකිලි යන්න තැනක් තියෙනවද දන්නේ නැහැ. එහෙම බැලුවම එන්නත් කෝටි ගාණක් වියදම් කළා රටට ගෙනල්ලා තියෙනවා. ඒවා විදගන්න කියනවා. ඊට පස්සේ සංචරණ සීමා පනවන්නේ නැතුව මෙන්න මේ විදිහට හැසිරෙන්න කියලා කියනවා. මොකක්ද මේ කියන්නේ? ඔබ අත්‍යවශ්‍යම කාරණයකට හැර ගෙදරින් එළියට යන්න එපා කියන ඉල්ලීම කළා. එහෙම කියද්දී අහනවා ලොක්ඩවුන් කරන්නේ නැද්ද කියලා. මොකද්ද මේ දෙකේ වෙනස?
කියන්නේ ලොක්ඩවුන් කරනවා කියලා කියන්නේ දැන් දැනට කියනවානේ ගෙදරටම වෙලා ඉන්න අත්‍යවශ්‍යම කාරණයකට හැරීලා හිටියන්න එපා කියලා. එහෙම නැත්නම් කියන්න ඕනේ ලොක්ඩවුන් කරනවා කියලා කියන්නේ අත්‍යවශ්‍යම කාරණයකට හැරීලා හිටියන්න එපා. ගියොත් අල්ලලා දානවා කූඩුවේ කියන එකද මේ කියන්න ඒකද මේ ඉල්ලන්නේ කියන ප්‍රශ්නය ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක අපිට හිතෙනවා. විශේෂඥ වෛද්‍යතුමනි ආණ්ඩුව මේ සියල්ල වෙනකම් බලාගෙන ඉන්නවාය මරණ සංඛ්‍යාව වැඩි වෙනවා එහෙම චෝදනා කරනවා. හැබැයි ඔබතුමාගේ කරපු පැහැදිලි කිරීමත් එක්ක අපිට පේනවා නෑ ආණ්ඩුවේ යම් ජයග්‍රහණය මේ කාර්යභාරයේ ජයග්‍රහණයෙන් පේන්න තියෙනවා. ඒ තමයි මේ එන්නත් කරන වැඩපිළිවෙලම ඇති ඒකට. දැන් අපිට තියෙනවා ගැටලුවක්. ඒ කියන්නේ ආණ්ඩුව එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසය තියලා තියෙනවා. එන්නත් කරන වැඩපිළිවෙලේ ඊළඟ අධීර මොනවද? අවුරුදු 12ට වැඩි ළමයින්ට කවද්ද දෙන්නේ? 18ට වැඩි ළමයින්ට කවද්ද දෙන්නේ? මේවත් දෙමව්පිය දැනගන්න කැමති ප්‍රශ්න. ඔව් මූලිකවම මේ දක්වා එන්නත් ලබා දීමේදී එන්නත් පරීක්ෂණයට ලක් කරලා තියෙන අවුරුදු 18ට වැඩි අය. ඒ නිසා අවුරුදු 18ට වැඩි අය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනිකුත් රටවල් බොහෝමයක් එන්නත් ලබා දීම කරන්නේ. නමුත් ඇමරිකාවේ අවුරුදු 12ට වඩා අඩු අයට මේ එන්නත් ලබා දීම සිද්ධ කරලා තියෙනවා. ඒකම මේ ළඟදී නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් කියන එකේ සයිනොවැක් එන්නත අවුරුදු 3ට වැඩි ළමයින්ට දීමේ ප්‍රතිඵල යම්කිසි දත්ත ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් අපගේ වසංගත රෝග විශේෂඥ අංශය සහ එන්නත් කරන වැඩපිළිවෙලේ විශේෂඥයින් තීන්දුවක් ගන්න ඕනේ මුලින්ම. ඒ තීන්දුවට අනුව නිර්දේශ කිරීමට ඉඩ ඇති එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. එතකොට මේ නිර්දේශය ලැබුණු වහාම අවශ්‍ය නම් ඒක වෙන්නේ බොහෝ වෙලාවට ඔක්තෝබර් මාසයෙන් පසු වෙන්න ඕන. මොකද අපේ දැනට ඉලක්කය තියෙන්නේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට සැප්තැම්බර් මාසයේ අග වෙනකොට එන්නත් සියල්ල ලබා දීලා ඉවර කරන්න. ඒ කියන්නේ ඊටාම කඩිනම් ඉලක්ක තියෙන. ඒ කියන්නේ අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට අගෝස්තු මාස ඉවර වෙද්දි ඉවර කරනවා එන්නත ලබා දීලා අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට සැප්තැම්බර් මාස වෙද්දි ඉවර කරනවා. ඔව් මෙහෙමයි. දැන් ඒ කියන්නේ 11.5 ඉඳලා 14.5. ඒ කියන්නේ 12 මිලියන 3ක පමණ ප්‍රමාණයක් තමයි 3.3ක පමණ ප්‍රමාණයක් තමයි 18 ඉඳලා 30 දක්වා තියෙන්නේ අපිට. ඉතින් මේ එන්නත් කරන වැඩපිළිවෙල වේගය දිහා බැලුවහම මිලියන 3ක් ලබා දෙනවා කියන එක මම හිතන්නේ මාසයක් ඇතුළත අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දෙවෙනි මාත්‍රාව ඔක්තෝබර් මාසෙදී යයි. නමුත් පළවෙනි මාත්‍රාව දීලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි සැප්තැම්බර් මාසේ. ඒකට අවශ්‍ය කරන එන්නත් ලැබෙනවද? ඔව් ඒ එන්නත් වල ගිවිසුම් ඔක්කොම අවසන් කරලා ඇනවුම් කරලා ඔක්කොම ඉවර කරලා තමයි ඉන්නේ. සල්ලි ප්‍රශ්න නැහැ. සල්ලි ප්‍රශ්නයක් ඇත්තට වශයෙන්ම කියනවා ප්‍රශ්නයක් තිබුණා. නමුත් අපි දන්නවා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කියන දෙකෙන්ම අපට ණය ආධාර ලැබුණා. එතකොට මේ ණයත් එක්ක මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඒ මුදල් ටික ලබාගෙන දැන් මේ දක්වා අපි ගෙවීම් සියල්ල කරලා ඉවරයි. ඉතිරි ඒවටත් ගෙවීම් ඉදිරියේදී අපි කරනවා. දැන් ඔහොම විශාල වශයෙන් ක්ෂණික ප්‍රසම්පාදන ක්‍රියාවන් ප්‍රොකියුමන්ට් කරද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අර මුලින්ම සයිනෝෆාම් මෙන්නතේ බංග්ලාදේශයට දෙන්නේ කියලා ලංකාවට දෙන්නේ කියලා ඔහම ආවනේ ගණන් ප්‍රශ්න ලොකු ගණන් එහා මෙහා හුවමාරු වෙන්නේ නැති අතයට ගණන් යන්නේ නැති කියලා කතා එන්න පුළුවන් නේ ડોක්ටර්. ඔව් මේක ඉතාම හොඳයි. ඔබ මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහපු එක. දැන් මේක හැමෝම තේරුම් ගන්න ඕන මේ එන්නත් කරන වැඩපිළිවෙලේ එන්නත් අපි කොහොමද ලංකාවට ආනයනය කරන්න කියලා. පළවෙනියෙන්ම මේ එන්නත් ආනයනය කිරීමේ ප්‍රධාන ඒජන්තය හැටියට වැඩ කරන්නේ මේ වෙලාවේ රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව. කිසිම පුද්ගලික ආයතනයක් කරහා මේ එන්නත් ගැනීම කරන්නේ නැහැ. අපි ප්‍රධාන වශයෙන්ම එන්නත් නිෂ්පාදනය කරන ආයතනය සහ ඒ නිෂ්පාදනය කරන ආයතනය විසින් නම් කරන ලද වෙළඳ ආයතනයත් එක්ක තමයි කටයුතු කරන්නේ. එතකොට එන්නත් කොච්චර අවශ්‍යද කවදට අවශ්‍යද කියලා තීන්දුව ගන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නෙවෙයි. ඒක කරන්නේ වසංගත රෝග විශේෂඥ අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා. ඒතර ඒ අය කියනවා මෙන්න මේ එන්නත් අපිට මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. ඒතර ඒ අනුව මිලියන 31.2ක් අපිට අවශ්‍යයි කියලා තීන්දුව කළා ඒ දැනුම් දීම කරාට පස්සේ රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි මේ සම්බන්ධයෙන් ලියාපදිංචියට අවශ්‍ය වැඩ කටයුතු කරන්නේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සායනික දත්ත ගෙන්වා ගන්න. මේ සියල්ල ගෙන්නාගෙන ඖෂධ නියාමන අධිකාරියට මේක බාර දෙනවා. බාර දුන්නාම ඒගොල්ලෝ කියනවා හරි. මේක හදිසි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනට ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ නිර්දේශයක් දෙනවා. මේ නිර්දේශය ලැබුණයින් පස්සේ අපි මේ එන්නත් වල මිල ගණන් තීන්දුව කිරීම සඳහා බාර දෙනවා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවකට. මේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට සම්බන්ධ වෙනවා ලේකම්වරු දෙදෙනෙක්, වසංගත රෝග විශේෂඥ අංශයෙන් නියෝජිතවරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් 6 දෙනෙක් පමණ. ඒකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධ වන්නේ නැහැ. එතකොට ඒක වෙනම ස්වාධීන ආයතනයක් විසින් මේ ගණන් හිලව් තීන්දුව කරාට පස්සේ විශේෂයෙන්ම මේ චීන එන්නත ලබා ගැනීමේදී
ඒ නිලධාරීන්ට අමතරව චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පවා මේ සම්බන්ධ වෙලා තමයි මේ මිල ගණන් තීන්දුව කරේ. ඒ තීන්දුව කරාට පස්සේ තමයි ඒ අය කියනවා මෙන්න මිල ගණන් මේ මිල ගණන් වලට මෙච්චර ප්‍රමාණයක් ඔබට ගන්න පුළුවන් කියලා. එහෙම කරාම අපි ගිවිසුම් අත්සන් කරනවා. ගිවිසුම් අත්සන් කිරීමේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව වගේම සෞඛ්‍ය ලේකම්වරයාත් මේවට අත්සන් කරන්න ඕන. ඒ ගිවිසුම අත්සන් කරාට පස්සේ තමයි මේ එන්නත් අපි ලබා ගන්න. සමාන පෞද්ගලික අංශයටත් මේකට ඉඩ දුන්නොත් තරංගකාරී මිලක් කම්පිටිටිව් ප්‍රයිස් එකකට යන්න පුළුවන් වෙයි. ඒ වගේම එන්නත ඕන නම් අපිට පිටින් මිලදී ගන්න පුළුවන් වෙයි. ඔව් මෙහෙම යෝජනා ගන්නවොත් කලින් කිව්වා. නමුත් ඔබ මේ එන්නත් එක්ක අපි ආපු ගිවිසුම් වල බොහොම පැහැදිලිව තියෙන පළවෙනි කාරණය තමයි මේ එන්නත් නිෂ්පාදන සමාගම් මේ එන්නත මිලදී ගැනීම කරන්නේ රජයේ නියෝජිතයෙක්ද කියන කාරණය තමයි මේ ගිවිසුම් වල තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ එක්කම මේ එන්නතක් ගෙනීමෙන් ඇතිවන්නා වූ සියලුම අතුරුවාබාධ සහ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් වගකීම එන්නත මිලදී ගන්නා රාජ්‍ය ආයතන විසින් ගත යුතුයි කියන එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පුද්ගලික ආයතනයකට මේ වගකීම දරන්න බෑ. මොකද අතිවිශාල ධනස්කන්ධයක් අවශ්‍ය වෙනවා ඒක කරන්න. නමුත් රජයේ තියෙන පසුබිම සහ රජයේ විසින් තියෙන නීත්‍යානුකූල අයිතිය උඩ තමයි මේ වගකීම ගන්න. ඒ වගකීම එක්ක තමයි මේක ගෙනෙන්නේ. එතකොට ඒක නිසා තමයි මේ නියමිත ප්‍රමිතියේ ඖෂධ නිෂ්පාදන කරන එන්නත් නිෂ්පාදන කරන ආයතනයෙන්ම මේක මිලදී ගැනීම කරන්නේ. එතකොට මෙතන තවත් දෙයක් තියෙනවා. ඒ වැදගත් දේ තමයි මේ සියල්ල ඉවරනාට පස්සේ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඒගොල්ලන්ගේ ප්‍රමිතියට අනුව මේ ප්‍රසම්පාදනය වුණාද කියලා අපිව බැලුවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව. එතකොට ඒ අනුව තමයි ලෝක බැංකුව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා 100%ක්ම මුදල් දීම සඳහා අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඒ අයගේ දූෂණ සහ අල්ලස් මර්ධනය කිරීමේ වැඩපිළිවෙල හා එකඟ වෙනවා කියන තීන්දුව උඩ අපිට සම්පූර්ණයෙන්ම මේ එන්නත් සඳහා මුදල් ලබා දීම කරා. ඊට අමතරව පහුගිය සතිය වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවත් මේ චීන එන්නත් ගෙනීම සඳහා ඒ අනුමත කිරීම කරගෙන යනවා. අපි ක්‍රම ගණනාවකින් මෙහි විනිවිදභාවය තහවුරු කරලා තියෙනවා. එකක් තමයි ඇනවුම් කරන්න මිල තීරණය කරන්නේ. මිල තීරණය කරන්න ගන්න ප්‍රමාණය තීරණය කරන්නේ. මේ තුන්දෙනාම කරන ලද දේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා අධීක්ෂණයට ලක් කරා. ඉතින් මේ නිසා මිල ගණන් තීන්දුව කිරීම ඒ නිෂ්පාදන සමාගම් කියන මිල ගණන් වලට තමයි මෙතෙක් කල් අපිට ගන්න උනේ. නමුත් ඔවුන් කලින් කලට අපි ගන්න ප්‍රමාණය අනුව මිල ගණන් අඩු කරා. ඒ ඔක්කොම ලියවිලි තියෙනවා. අවසානයේදී කැබිනට් එක හරහා මේ සියලු ක්‍රමවේදයන් අනුමත කර ගැනීම කරා. ඒක තමයි මෙතන වෙච්ච සිද්ධිය. එහෙම නැතුව වෙන කිසිම ඉතින් අතයට ගනුදෙනුවක් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. එහෙම කරන්න හැකියාවකුත් නැහැ. කොහොමත් කරන්න ඕන කමකුත් නැහැ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. වැඩේ තියෙන්නේ එහෙම අතයට ගනුදෙනුවක් සිද්ධ වුණා නම් ඒක තමයි ප්‍රවෘත්ති බවට පත් වෙන්නේ. එතකොට විනිවිද භාවයෙන් කෙරුණ එක ඒක ප්‍රවෘත්ති බවට පත් වෙන්නේ නැහැ. ඒක ප්‍රවෘත්තියේ ස්වභාවය ප්‍රවෘත්ති තාක්ෂණයේ ගැටලුව වෙන්න පුළුවන්. අවසාන මිනිත්තු 5 තියෙන්නේ. ඒ මිනිත්තු 5 ජ්‍යෙෂ්ඨ නීතිපතිතුමාට වෙන් කරනවා. කෙටියෙන් අහන්න කැමති ඔබතුමාගෙන් විශේෂම තුමුනි මොකද්ද ඉලක්කය කෙටියෙන් ගත්තොත් රටේ ජනතාවගෙන් කොච්චර ප්‍රමාණයකට කවදට කලින් එන්නත ලබා දෙනවද? අපි 30ට වැඩි හැමෝටම අගෝස්තු වග වෙනකොටත් 18ට වැඩි හැමෝටම සැප්තැම්බර් වග වෙනකොටත් එන්නත් ලබා දීමට කටයුතු කරනවා. හැබැයි මෙතන දැන් අවසානයේ මතක තියාගන්න නැවතත් මම මේ කියන එක මේ භයානක රෝග තත්ත්වයෙන් බේරීමට එන්නත් ටික ලබා දීලා ප්‍රතිශක්තිය එනකම් කිසිම විදිහකින් හෙට ඉඳලා මේ රෝගය පාලනය වෙයි සැප්තැම්බර් මැද ඔක්තෝබර් මැද විතර වෙනකොට ඒ කාල සීමාව තුළ අනවශ්‍ය කිසිම දෙයකට එළියට යන්නත් එපා. අනවශ්‍ය විදිහට කණ්ඩායම් හැටියට එකතු වෙන්නත් එපා. විශේෂයෙන්ම ඔබට කෑම කන්න එහෙම නැත්නම් පාටි දාන ලොකු ආසාවක් තියෙනවා නම් කරුණා කරලා මේ අවුරුද්දේ අග වෙනකල් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. අපි මේ රෝගය පාලනය කරලා දෙනකල් එහෙම නොවුනොත් මම හිතන්නේ ඔබට අර ඉන්දියාවට, ඉතාලියට, ඇමරිකාවේ වගේ භයානක දර්ශන වැඩි කාලයක් යන්න කලින් මේ රට තුලත් බලා ගන්න පුළුවන් වෙයි. මම ඒ නිසා ඊටාම කරුණාවෙන් ඔබ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා මේ නිරෝධායන නීති පිළිපදින්න, මේ යන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. ඔබේ නිරෝධායනය එහෙම නැත්නම් ලොක්ඩවුන් එක ඔබේ ගෙදරින් පටන් ගන්න. එහෙම කරොත් මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නයට මීට වඩා නොබියව මුහුණ දීමේ හැකියාව ලැබෙයි. නීතිය ක්‍රියාත්මක කරන ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ ප්‍රධානියෙක් ප්‍රබලයෙක් ඒ විතරක් නෙවෙයි හොඳ සමාජ නිරීක්ෂකයෙක් සමාජ විද්‍යාඥයෙක් ඔබතුමාලා විශ්වාස කරනවා මේක නීතියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. අපි විශ්වාස කරන ප්‍රධානම දෙයක් තමයි
දැන් ලෝකේ රටවල් මේ වැක්සින් එකෙන් මේක පාලනය කරපු රටවල් තියෙනවා. හැබැයි මේ පාලනය කරත් කොවිඩ් ආසාදිතයෝ නිරන්තරයෙන්ම බිහි වුණා. දැන් අදටත් අංක 1ට ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතින්ගේ අතින්. ඊට පස්සේ ඉන්දියාව, මහා බ්‍රිතාන්‍ය මේ වගේ රටවල් තියෙනවා. හැබැයි ඒ වගේම මිනිස්සුන්ගේ චර්යාවයි වැක්සින් එකයි දෙකම එකතු වෙලා මේ රෝගය පාලනය කරපු රටවල් තියෙනවා. නව ශ්‍රීලන්තය, තායිවානය මේ වගේ රටවල් ඒ ආකාරයට පාලනය කරා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ අන්නේ වගේ මේ ජනතාව නිරන්තරයෙන්ම මේවට අනුගත වෙලා කටයුතු කරන එක. දැන් අද රෑ ඉඳලා තව විනාඩි කිහිපයකින්, පැය කිහිපයකින් මේ වෙනකොට අද දවස් උදා වෙලා තියෙන්නේ. අද ඉඳලා මේ මගුල් ගෙවල් බැහැ කියලා අපි කියලා තියෙනවා. ඒ වගේම විවිධාකාරයේ වැඩමුළු, උත්සව, සංවිධාන කටයුතු දැන් මේ වෙලාවේ ඉඳලා 12 ඉඳලා කරන්න බෑ කියලා අපි කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඒවෙන් නවතින්න ඕනේ. අපි සංවිධානය කරගත්තා, අපි ප්ලෑන් කරා, අපි ඥාතීන්ට කිව්වා. ඉතින් එහෙම කියලා අපි දන්නවා මේක තමුන්ට ආර්ථික අවාසියක්, හිතට වේදනාවක්. ඒක ඇත්ත. ඒ වගේම බලාපොරොත්තු සුන්වීමක්. ඒක ඇත්ත. මම මගේ කාගේ හරි දුවෙක්ගේ හරි පුතෙක්ගේ හරි වෙඩින් එකක් සංවිධානය කරත් මේ SMS එක දැකපු හැටිය මට ලොකු වෛරයක් එනවා. මටත් එනවා එහෙම මට එහෙම තිබුණා නම් මේ මටත් එනවා වෛරයක්. මේක මම මෙච්චර සංවිධානය කරා, ජීවිතේ පළවෙනි අවස්ථාව මෙහෙමනේ කියලා එනවා. ඉතින් නමුත් අපි මේවා විදදරා ගන්න ඕනේ. මොකද මේක ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි දැන් තියෙන්නේ. අපි මේවා අඩු කළොත්, මේ ක්‍රියාකාරකම් වලින් වැළකීලා හිටියොත් අපේ ජීවිත ආරක්ෂා වෙනවා. අපේ කියන්නේ අපේ විතරක් නෙමෙයි. ඔබේ, අපි හැමදෙනාගේම, ඔබේ දෙමව්පියන්ගේ, ඔබේ ආච්චිගේ, සීයාගේ, ආතගේ, වයෝවෘද්ධ අයගේ මේ හැමෝගෙම ජීවිත ආරක්ෂා වෙනවා. ඉතින් ඒක නිසා ඒකට අනුගතව කටයුතු කරන්න ඕනේ. එහෙම ජනතාව හරියට කටයුතු කළොත්, දැන් අපි ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙක්ට නිරෝධායනය වෙලා ගෙදර ඉන්න කිව්වහම ඒ ගෙදරම ඉන්න ඕනි ඉතින්. රැට හොරෙන් පනින්නයි, එහෙට යන්නයි, මෙහෙට යන්නයි, එකතු වෙන්නයි, අල්ලපු ගෙවල් වල කට්ටිය ඒ ගෙදරට නෑදෑ ගමන් යන්නයි. එහෙම ගියාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මේ මුල්ම කාලේ අපි දැක්කා ඒ පුද්ගලයා ගේ ඇතුලේ නිරෝධායනය වුණා. ගේ ඇතුලෙත් එහෙම ලක්ෂණ තිබිච්ච කෙනා උඩට වෙලා හිටියා. අනිත් අය පල්ලෙහා හිටියේ. නැත්නම් පල්ලෙහා හිටියේ උඩට වෙලා. එහෙම නැති අය අරයා කාමරයක හිටියේ. ඉතින් ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඔය තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වල නැත්නම් යටිතල පහසුකම් වල තියෙන ප්‍රශ්නත් ගොඩක් විසඳෙනවා. ඉතින් ඒක නිසා ජනතා මම විශ්වාස කරන විදියට සෞඛ්‍ය අංශවලින් රජයෙන් ඉටු වෙන්න ඕනේ බොහෝ යුතුයකම් 99% විතර ඉෂ්ට වෙලා තියෙන්නේ මේ වෙලාවේ. වැක්සින් ගෙන්නලා, PCR කරලා, නිරෝධායන කටයුතු කරලා, දවසකට 20000ක් PCR කරලා මේ කටයුතු කරලා තියෙනවා. ඉතින් ජනතාවගේ පැත්තෙන් වෙන්න තියෙන යුතුයකම් තවදුරටත් ඉෂ්ට කරන්න. මේ ප්‍රභේදය නව ප්‍රභේද මාරාන්තිකයි කියලා හැමෝම කියනවා. හැබැයි අපිට දැනෙන්නේ අපි මෙහෙම පරිස්සම් වුණා නම් හරි කියලා අපේ ළඟම ඥාතිය අපේ සමුගත්ත වෙලාවට. ඒක තමයි මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. ඔව්. ඔබතුමා පැහැදිලි කරනවා වගේ, ඔබතුමා සහතිකයක් දෙනවා වගේ, ඔව් අපි වගකීමක් ඇතුව රටේ පුරවැසි වගකීම හරියට ඉෂ්ට කළොත් මේ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා කිව්වා සැප්තැම්බර් මාසේ මැද ඔක්තෝබර් විතර වෙද්දී අපි මේ ගැටලුව විසඳලා දෙන්නම් කියලා. මම කැමති මේ වාක්‍යයට යටින් ඉරක් ඇඳලා මතක තියාගන්න. අපි මේ ගැටලුව විසඳලා දෙන්නම්. හැබැයි මේ අජිත් රෝහණ මහත්මයාලා ක්‍රියාත්මක කරන ක්‍රමවේද, නීති, රෙගුලාසි ඒවා ක්‍රියාත්මක කරන්න අපි පුරවැසිය විදිහට අපි කැපවීමෙන්, ඒ කියන්නේ හැඟීමෙන් අපි මේ වැඩේ කරමු. මේ වෙලාවේ වෙන මත්මතාන්තර, මිත්‍යා මත, දේශපාලන මත මේවා කිසිවක් නෙවෙයි වැදගත් වෙන්නේ. වෛද්‍යවරු කියන කාරණාව, අපි වෛද්‍ය විශේෂඥයන් කියන කාරණා තහවුරුව කරගනිමු අපේ හිතේ. අපි කතාව පටන් ගත්තේ මේ වැඩසටහන් අරඹන අයගෙන් කීයෙන් කී දෙනෙක් ආසාදිතයන් වේද දන්නේ. එහෙම අවදානමක් තියෙනවා. හැබැයි ඔබට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මේ කතාව අවසානයේදී, මේ තීරණ වැඩසටහන අවසානයේදී තමයි එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට ලෝකේ තියෙන එකම විකල්පය එන්නත් කරණය. ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එන්නතේ මාත්‍රා දෙකම විදගන්න. ඒ තමයි මේ වෙනකොට තියෙන එකම පිටිබලය. අද දවසේදී තීරණ වැඩසටහන පැමිණියාට ස්තුතිය පළ කරන්න ඕනේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාට. එතුමා රාජ්‍ය ඖෂධ නීති සංස්ථාවේ සභාපතිතුමා, ඒ වගේම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥතුමා, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ සහ රථවාහන කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ මහත්මයා, ඔබතුමාලා දෙපළ රටට වැඩ කරන, රටට වටින මිනිස්සු.
එහෙම තියෙද්දිත් මේ මැදිරිවලට ඇවිල්ලා මේ ගමන් බිමන් ඇවිල්ලා අපි වෙනින් කාලය කැප කරාට අනේක වාරයක් ස්තුතියි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එතුමල් ඇවිල්ලා ගත කරපු කාලය ප්‍රයෝජනවත්ද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔබ සහ මම. හේතුව ඒ කියපු කාරණා ඔලුවට ගත්තා නම් එතුමන්ලගේ පැමිණීම ප්‍රයෝජනවත්. අපි තීරණය වැඩසටහනට නැවතීමේ තිත තබනවා. ප්‍රාර්ථනා කරනවා ඔබ මා මේ රටේ උදවිය පමණක් නොවේ මුළු ලෝක සත්වයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.